ඒගොල්ලෝ හිතුවේ ආපහු ප්‍රේමදාස UNP එකම දිනුවම අපිට ලේසියෙන් කැරල්ල ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එහෙම වුණේ නැහැ. ප්‍රේමදාස මේගොල්ලන්ව චප්ප කළා. මං හිතනවා ලංකාවේ තරම් නායකයෝ විශාල ප්‍රමාණයක් අවුරුදු 25ක් 30ක් විතර කාලය තුල සමූල ඝාතනය වෙච්ච මරාද විච්චර කිසිම රටක් මේකත් එක්ක සුස්තන්න නැහැ. කිව්වා මේක නිව් ජෙනරේෂන් එකක්. right ඒ කියන්නේ අපි පෙනී සිටින්නේ සිස්ටම් චේන්ජ් එකකට කියලා. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ සිස්ටම් චේන්ජ් එක කියන්නේ මොකක්ද කියලා. සිස්ටම් එක මොකක්ද කියලා. නෑ. GVP එක හෝ පෙරතිගාමි සම්බන්ධ වුණයි කියලා අරගලයට අල්ලා හිටින්න ශක්තියක් ලැබෙන්නේ නැති. නමුත් ලොකු බුද්ධියක් ලැබුණා කියලා නම් පේන්නේ. දැන් බැසිල් යන්න හැදුවා. බැසිල්ට යන්න දුන්නේ නෑ. යන්න දුන්නේ නැත්te අරගලකාරී උනේ මේ මතවාදේ. ඔව්. ඉතින් දැන් බැසිල් තියාගෙන මොකක්ද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ? ඔව්. දැන් ඒක අපිට ඇවිල්ලා තියෙනවා. මෙයාට මහජන කැමැත්තක් තියෙනවද අවශ්‍ය දේ තියෙන්නේ මේක ගොඩ දාන්න යාට පුළුවන් ද බැරිද කියලා. ඉතින් මම පුද්ගලිකව හිතන දේ තමයි මේ ඉන්න අය අතරින් මෙයා තමයි ස්මාර්ට්ම මිනිහා. උපකල්පනය කරොත් එහෙම නෑ. රනිල් නෙමෙයි මෙතන වාඩි වෙනවා වෙන කෙනෙක්. අනුර කුමාර එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස ඕ තව කවුරු හරි. මට නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ මීට වඩා පරිණත තත්ත්වයක තාමත් ඒගොල්ලෝ ඉන්නවා කියලා. මේ අරගලයට නම් මේ ගෝල් ෆේස් එකේ ආයත නම් අත තියන්නේම මේ ගාන්නේම උත්සාහ කරන්න එපා කියලා අමුදාවද. ආපෝ මං බැටන් එකක්වත් මේ අල්ලන්න එපා කියලා තියෙනවා. අයිබෝන් අද දවසේදී අපි සූදානම් වන්නේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ වර්තමානයේ පවතින මේ අර්බුදකාරී වාතාවරණය මින් ඔබට ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව කතා බහ කරන්නට ඒ සඳහා අප සමගින් එක්වනවා අපේ රටේ ප්‍රවීණ ජනමාධ්‍යකරුවෙක් වගේම දේශපාලන විශ්ලේෂකයෙකු වන වික්ටර් අයිවන් මහත්මයා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඔබතුමා මේ රටේ කැරලි ප්‍රධාන කැරලි 4ක අත්දැකීම් තියෙන කෙනෙක් මම හිතන්නේ මේ 72 88 ඊළඟට දෙමළ ජනතාවගේ නැගිටීම සහ මේ මෑතකදී ඇති වූ අරගලේ නම් හැඳින්ගෙන එයත් යම් තරමකට කැරලක් බවට පත් වුණා. දැන් මේ තත්ත්වයේ හමුවේ අපිට පේනවා දශකයක් දෙකක් විතර යද්දි නැවත නැගිටීමක් වෙනවා. මේ රටේ ස්වභාවයක් බවට පත් වෙලා තිබෙනවා. මේ තත්ත්වෙන් ගොඩ එන්නට සහ මේ අන්තිමට ඇති වූ අරගලයේ තත්ත්වයක් සලකා බලලා මින් එහාට ශ්‍රී ලාංකේය ජනතාව කළ යුත්තේ මොකද්ද? මෙහෙමයි පළවෙනි දේ තමයි තේරුම් ගන්න ඕන දේ ලංකාව දැන් ඉන්දියාව ගත්තොත් එහෙම දීර්ඝ යටත් විජිත කාලයකට පස්සේ නිදහසත් එක්ක ඉන්දියාව පළමුවෙන්ම කරේ විශාල ප්‍රතිසංස්කරණ වලට යෑම. රටේ ජාතිය ගොඩ නැගුවා, ආයතන ගොඩ නැගුවා. අපි වගේ කියන්නේ නිකම්ම දීපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බාරගත්තේ නැහැ. ඒගොල්ලන්ගෙම මහා දැවැන්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ආයතන ක්‍රම හැදුවා. ඒ දීපුවා එකක්වත් ලොකුවට බාරගත්තේ නැහැ. ඒගොල්ලෝ ඒවා නැවත ඒවත් සලකා බැලුවා. තමන්ට ඕන දේ සකසා ගත්තා. ඒ කියන්නේ අපේ නිදහස දැන් යටත් විජිත යුගයට ඒවා හරි. නමුත් අපේ නිදහස් යුගයට ඒවා ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන එක සලකා බැලුවා. සලකා බලලා මොකද ඒක බොහොම පරිණත නායකයෝ පිරිසක් හිටියේ. නේරුලා ඒ කියන්නේ ගාන්ධිලා නේරුලා ඒ වගේ පතෙල්ලා ඒගොල්ලන් මා ලොකු දැක්මක් තිබුණා ඇත්තටම. අපේ නිදහස් අරගලයක් තිබුණෙත් නැහැ. අපිට නිදහස ලැබුණේ තෑග්ගට. අපිට පරිණත නායකයෝ හිටියෙත් නැහැ. අපි කරේ යටත් විජිත යුගයේ පාවිච්චි කරපු හැම දෙයක්ම අපිට ලැබිච්ච දේවල්. ඒවා හොඳ දේවල්. සමහරට බොහොම දියුණු දේවල්. නමුත් ඒවා ඒ ආකාරයෙන්ම පාවිච්චි කරන්න බෑ. සමාජය දුන්නේ. සමාජය වෙනස්නේ. ඒ කියන්නේ දැන් එන්නේ නිදහස් යුගයක්. යටත් විජිත යුගයකට පස්සේ නිදහස් යුගයක ඒවා ඒ ආකාරයෙන්ම නමුත් අපිට ඒව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. අද දක්වාම කිසිම වැදගත් ප්‍රතිසංස්කරණයක් නොවෙච්ච රටක් ලංකාව. නිදහසෙන් පස්සේ. එතකොට ඔය කැරලි ඇති වුණායින් පස්සේ දැන් උදාහරණයක් හැටියට මගේ අත්දැකීම තමයි මම මේව දිහා බලාගෙන හිටියා විතරක් නෙමෙයි මම මේ ගැන ලිව්වා හැමතිස්සෙම. 71 කැරල්ල ගැන වුණත් මම හිරේට ගියයින් පස්සේ උත්සාහ කරා විශ්ලේෂණය කරන්න. මොකක්ද උනේ කියලා. මොකද්ද මේ උනේ කියලා. ඊට පස්සේ දෙවෙනි කැරල්ල ගැනත් මම විශ්ලේෂණය කරන්න උත්සාහ කරා GVP කැරල්ල ගැන. සමහර වෙලාවට 71 කැරල්ලේ
මම උත්සාහ කරා මොකද්ද මේ වුණේ කියන්නේ. දැන් උදාහරණයක් හැටියට කැරැල්ල 71 කැරැල්ලට හිරේ ගියා. ඊට පස්සේ කියන්නේ ප්‍රකෘති සිහියාවම අපිට. ඒ කියන්නේ මොකක්ද උනේ කියලා සංසුන්. ඒ කියන්නේ මම ඇහුවා ප්‍රශ්නයක්. ඒක ලකුවට ආందోලනයක් වුණා. මාත් එක්ක හුඟක් තරහත් වුණා මේ ප්‍රශ්නෙට. තරහා ගියා JVP එකේ අයට. මම ඇහුවා හොඳයි අපි බලය ඇල්ලුවා නම් අපිට පාලනය කරන්න පුළුවන්ද කියලා. මේක ඉතින් හිරගේ ඇතුලේ හොගාලා ගියා. ඇත්තටම අපි බලය අල්ලන්න සූදානමක් රාජ්‍ය බලය ලබා ගන්න සූදානමක් තිබුණාට පාලනය කරන්න කිසිම සූදානමක් තිබුණේ නැහැ. දැනුමකුත් තිබුණේ නැහැ. right? ඒකට දෙවෙනි එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට මේ මගේ ජීවිත කාලේ තිබුණු ප්‍රශ්නයක් දැන් 72 කැරළට සහභාගී වූ ගොඩක් පිරිස ඒ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණා විතැන් වුණා. හැබැයි මේ 88 ඉඳපු කට්ටියකින් සෑහෙන පිරිස දේශපාලනේ හිටියා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඇයි මේ 72 කැරළේ හිටපු කට්ටිය JVP එකත් එක්ක ගමන ගියේ නැත්තේ? සෑහෙන පිරිසක්. නෑ මෙහෙමයි තියෙන්නේ. ඔය හැම කැරැල්ලකින්ම උනේ මේ වෙලාවේ ආපු නැගිටීම වගේ. right? කැරැල්ලේ අත්දැකීමෙන් පස්සේ වැඩිය මුහුකුරා ගිය නුවණක් තිබිච්ච අය ඒකට ආයිබෝන් කිව්වා. ඒ පොඩි හාස්‍යයක් තිබුණා. ජොලියකුත් තිබුණා. right? ඒ කියන්නේ අපි කැරැල්ලක් ගැහුවා කියලා. නමුත් කනගාටුවකුත් තිබුණා. මේ මොන පිස්සුවක්ද නැටුවේ. right? මේක ආවනම් මේ මොන වීලුවක්ද කියලා. ඒක තරුණ අවදියේ දෙයක් හැටියට ඒක බැහැර කරා ඇත්තටම. right? එතකොට ඔය ඊට පස්සේ ඔය දෙවෙනි කැරැල්ලට මගේ සහභාගීත්වයක් නැහැ කොහොමදවත්. මම විචාරකෙක් හැටියට බලාගෙන හිටියා. මාධ්‍යකරුවෙක් හැටියට. ඊටාම බරපතල විදියට ඒ කියන්නේ සමහරලාට ජනමාධ්‍ය මුළුමනින්ම කතා කිරීමෙන් වැළකී සිටින වෙලාවක. මොකද එක පැත්තකින් ජනමාධ්‍යවේදීන්ට ලොකු බයක් තිබුණා මේ දෙගොල්ලෝ ගැන. JVP එක විවේචනය කරොත් JVP එක මරනවා. ආරක්ෂක හමුදා විවේචනය කරොත් ආරක්ෂක හමුදා මරනවා. ඒක වඩා හොඳම දේ තමයි මුළුමනින් නිශ්ශබ්දව ඉඳීම. ඇත්තටම මම උත්සාහ කරා ඒ කාලය තුල ඒ කියන්නේ නිශ්ශබ්ද නොවි දෙපැත්තම විවේචනය කරන්න. මම JVP එකත් විවේචනය කරා ආරක්ෂක හමුදාත් විවේචනය කරා. සමහර වෙලාවට බොහොම දැඩි විදියට විවේචනය කරා. නමුත් ඒ කියන්නේ භාෂාවේ එහෙම මම බොහොම පරිස්සම් වුණා. ඒ කියන්නේ නරක විදියට පහර දෙන්න එහෙම තැනකට ගියේ නෑ විවේචනය කරා. නමුත් මට මතකයි දෙවෙනි කැරැල්ලේදී JVP එක වෙලාවකදී තාම බිහිසුණු තීන්දුවක් ගත්තා. 88 ජනාධිපතිවරණයට ඡන්ද කටයුතු වලට සම්බන්ධ වෙන ඕනම කෙනෙක්. ඒගොල්ලෝ හිතනවා නම් ඒ කියන්නේ දඬුවම් පමුණුවනවා දඬුවම තමයි මරා දැමීම කියලා. ඇත්තම ලොකු ගාණක් මැරුවා. ඡන්ද නිලධාරීන්ම මං හිතනවා මැරුවා විශාල ප්‍රමාණයක්. right? එතකොට මම ලිව්වා කතුවැකියක්. right? ජනයාට කිව්වා ඡන්දේ දාන්න යන්න එපා කියලා. මම කතුවැකියක් ලිව්වා මේ නියෝගය පිළිගන්න එපා. ජනතාව ගිහින් ඡන්දය පාවිච්චි කරන්න තමන් කැමති කෙනෙකුට ඡන්දය පාවිච්චි කරන්න ඒක මතයි රටේ අනාගතය තීන්දුව වෙන්නේ කියලා. ඇත්තම ඒ වගේම මම එතකොට මම මැගසින් එකක් ගැහුවේ. මම මැගසින් මාසික සකරාව. ඔව් මාසික සැරයක් ඒ මැගසින් එකේ මගේ පිට කවරේට තිබුණේ මහවැලි ගඟ ගලාගෙන යනවා. නමුත් මම පොඩි කෘතිම දෙයක් කරා ගඟේ වතුරට තිබුණේ ලේ. right? ඒ කියන්නේ ගඟේ ගලා යන්නේ රතු පාට වතුර. ඒක එක්ක මම සටහනක් ලිව්වා. හුඟක් දිග සටහනක්. ඒ දිග සටහනේ මම කිව්වා වෙනසක් වෙන්න දෙන්නේ නැත්නම් ඡන්දයෙන් ඒකේ වැඩිම නරක බලපෑම එන්නේ JVP එකට කියලා. ඒකෙන් වෙන්න පුළුවන් දේ තමයි හිටපු අය නැවත එීම සහ ඒ නැවත එන අය විසින් JVP එක විනාශ කිරීම කියලා. නමුත් ඒක ඇත්තටම වුණා. ඇත්තටම ජනතා විමුක්තියේ ඡන්ද වර්ජනය කිරීමට කරපු බලපෑම හන්දා නේද ප්‍රේමදාස මහත්මයා ජයග්‍රහණය කළේ මෙතන. පැහැදිලි. නැත්නම් සිතුමා මෙතන ජයග්‍රහණය කළා. එයා ඒගොල්ලෝ හිතුවේ බොහොම පටු විදියට. ඒගොල්ලෝ හිතුවේ ආපහු ප්‍රේමදාස UNP එකම දිනුවම අපිට ලේසියෙන් කැරැල්ල ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. එහෙම වුණේ නැහැ. කැරැල්ල ප්‍රේමදාස මේගොල්ලන්ව චප්ප කළා දැම්මා. ඇත්තටම. ඒකට තේරෙනවා කිසිම ගැඹුරක් තිබුණේ නැහැ. අර බොහොම රළු පරුෂ වීරිය තියෙන්න පුළුවන්. ධෛර්යය තියෙන්න පුළුවන්. නමුත් ඒකින් වෙච්ච දේ තමයි ඇත්තේ වගේ නෙමෙයි අති විශාල තරුණ පිරිසක්. ඒගොල්ලෝ සමහරලාට හරිම දක්ෂ ළමයි. සමහරලාට ඊටාත්ම ගම්වල පීඩිත ළමයි.
මම දන්නවා එක ප්‍රදේශයක ළමයෙක් ඒ ළමයා කුලයක් වශයෙන් ගත්තාම බොහොම පීඩිතයි පහළයි. නමුත් ඒ ළමයා මෙඩිකල් කොලෙජ් එකේ බැජ්ජක්. ඒ ළමයාව මැරුවේ බෝක්කුවක වාඩි කරලා. දැන් මම කියන්නේ ඒ වගේ ජන සමාජයකට ඒ වගේ ළමයෙක් හදන්න තව දශක ගානකට බෑ. මම හිතන දැන් ඒ ළමයා මැරුණේ නැත්තම් එහෙම වුණේ නැත්නම් ජීවතුන් අතර හිටියානම් සමහර වෙලාවට ඒ සමාජයට ලොකු එයා විප්ලවයක් නොකරත් ලොකු සේවයක් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේ නායකයින් වීමට විපවයක් තිබිච්ච විශාල පිරිසක් ඒ කියන්නේ මැරුණා. JVP එකත් මැරුවා, හමුදාවත් මැරුවා. දැන් අද පේනවනේ නායකයෝ නැති කාන්තාර ගතියක්. නායකයෝ නෑ. ඊළඟ ජනාධිපති කවුද කියලා අපිට කියන්න බැරි මට්ටමක් තියෙනවා. අන්න ඒක තමයි. ඒකේ හේතුව තමයි මං හිතනවා ලංකාවේ තරම් නායකයෝ විශාල ප්‍රමාණයක් කෙටි කාලයක් තුල අවුරුදු 25ක් 30ක් විතර කාලය තුල සමූල ඝාතනය වෙච්ච මරාද පිච්චර කිසිම රටක් මේකත් එක්ක සසඳන්න නැහැ. මොකද මේකේ ජනයාට අතිරේකව තොග ගණනක් නායකයෝ මැරුවා. LTT එක මැරුවා, JVP එක මැරුවා, ආරක්ෂක හමුදා මැරුවා. අද උතුරටත් නායකයෝ නැහැ, දකුණටත් නායකයෝ නැහැ. අපි කාන්තාර රටක්. එතකොට ඊළඟට එන එක තමයි දැන් මේකත් මම බලාගෙන හිටපු දෙයක්. නමුත් මම මුලින් ඉඳලම කිව්වා මේකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රඥාව දෙන්න කියලා. මොකද ඒක මම එහෙම කිව්වම සමහර අය hina වුණා. මොකද්ද මේගොල්ලන්ට දෙන්න තියෙන ප්‍රඥාව? ඕනවටත් වඩා ප්‍රඥාව තියෙනවා කියලා කවුරු හරි මහාචාර්යවරයෙක් කිව්වා අපිට දෙන්න ප්‍රඥාවක් අවශ්‍ය නැහැ මේගොල්ලන්ට කියලා. නමුත් ඒක නෙවෙයි ඇත්ත. එතකොට අර මම දැක්ක දෙයක් තමයි මේකේ අපූර්ව ගතියක් තිබුණා. එකක් තමයි දැන් ගාක් අය විග්‍රහ කරන්නේ මේක හුඟක් කොළඹ මධ්‍යම පන්තියේ ජනයාගේ නැගිටීමක් කියලා. මධ්‍යම පන්තියේ ජනයාගේ නැගිටීමක් තමයි. නමුත් ඊට අතිරේකව මේක සමාජයේ පහළම ඉතාම ඉතාම පීඩිත ස්තර මේකට එකතු වුණා. විවිධාකාරයෙන් LGBT ප්‍රජාව වගේ කවදාවත් ආවේ නැහැ. ඕ වෙනත් ඒ විතරකුත් නෙමෙයි. දැන් මම දැක්ක දේ තමයි නූතන සංගීතකාරයෝ හිටියා, වැඩවසම් සංගීතකාරයෝ හිටියා. නූතන චිත්‍ර ශිල්පීන් හිටියා, වැඩවසම් චිත්‍ර ශිල්පීන් හිටියා. එතකොට මේකේ තේරුම දේ තමයි අපි නූතනයට ගිහින් හිටියත් තාමත් වැඩවසම් දේවලුත් ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා කියන එක. ඒක තේරෙන්නේ අපි අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට ගියේ නැහැ. ඒවත් එක්ක දැන් කියන්නේ ඇත්තටම දැන් ඉන්දියාව වගේ රටක නම් ඉන්දියාවේ විශාල කුල පීඩනයක් තිබුණා. එතකොට ගාන්ධිලා නේරුලා වගේ අය විශාල කැම්පේන් එකක් ගෙනිච්චා. නැහැ මනුෂ්‍ය ගෞරවය හැමෝටම අයිති. කිසි කෙනෙක් ඒ කියන්නේ මේ වගේ බෙදීම් වලින් උස් පහත් හැටියට සලකන්න බෑ කියලා. මේක කොච්චර දුර ගිනිච්ච දෙයක්ද කිව්වොත් මේකත් එක්ක ලොකු වාද විවාද පැටළුණා. ඔය හරිජන කියන්නේ බොහෝම පහළම ඇත්තටම මේ හරිජනයින් ගාවට යන්නවත් බෑ කියලානේ කියන්නේ. ඒගොල්ලෝ පාරේ යනකොට වෙන්න ඕනේ. දැන් ඇත්තටම නේරුලා ගත්තාම හරි ඉහළ ස්තරයක්නේ. හරි බොහොම රජපෞල් වගේ හිටපු අය. බොහොම ලස්සන මාලිගාවල වගේ දේ. ඇත්තටම නේරුගේ තාත්තා අම්මා ඒ ඔක්කොම ගිහින් අර හරිජනයින්ගේ ගෙවල් වලින් කෑවා. මිනිස්සුන්ට පෙන්නන්න. මේ මිනිස්සු අපි වගේම මිනිස්සු කියලා කවුරුවත් අපේ අය එහෙම කරලා නැහැ ලංකාවේ. මං කියන එක තේරෙනවද? එතකොට බලන්න තාමත් ඉන්දියාවේ කුල තියෙනවා. කුල ભેදයක් තියෙනවා. නමුත් බලන්න ඒ කියන්නේ ජනාධිපතිවරු වෙන්නේ කවුද? හරිජනයින්. දැන් ජනාධිපති වුණේ කවුද? ගෝත්‍රික කාන්තාව. කවුරුවත් ඒ කියන්නේ පෙළපාලි ගියාද මෙයා අපිට එපා මේක අවනම්බුවක් ඒ මොනවත් නැහැ. ලංකාවේ නම් කොහොමද? ඒකට ඒකේ තේරෙන දේ තමයි ඉන්දියාව විශාල විදියට ප්‍රතිසංස්කරණ වලට ගිය රටක්. අපි ප්‍රතිසංස්කරණ මග හැරපු රටක්. ප්‍රතිසංස්කරණ මග හැරපු නිසා තමයි මේ අර්බුදේ. මම හිතන හැටියට විචාරකෙක් හැටියට මම සාමාන්‍යයෙන් හුඟක් මගේ අවධානය යොමු වෙච්ච එකක් තමයි රාජ්‍ය කියන එක. ලංකාවේ රාජ්‍යයේ හැසිරීම කියන එක මම ජනමාධ්‍යවේදියෙක් නිසා ආසාවෙන් ඒක අධ්‍යයනය කරා. යම් දීර්ඝ කාලයක්. ඒ හැසිරීම අධ්‍යයනය කරනකොට මට පෙනිච්ච දෙයක් තමයි අභ්‍යන්තර යුද්ධය අවසන් වෙනකොට
ලංකාව බොහෝම දරුණු බිඳවැටීමක අනාගත බිඳවැටීමක ලක්ෂණ මට පෙනෙන්න තිබුණා. විශාල කඩාවැටීමක් වලක්. මොකද දන්නවද ඒ කියන්නේ කිසිම ප්‍රතිසංස්කරණ නැතුව සමස්ත ආයතන ක්‍රමයේම ජරා ජීර්ණ තත්යකට ගිහින් තිබුණේ. දැන් කියන්නේ යුද්ධය අපි දිනුවා. අපිට පේන්නේ යුද්ධය දිනුවා කියලා. නමුත් ඇත්තටම කැරලිකරුවන්ට විතරක් නෙවෙයි හානි වුණේ. කැරල්ල පරාද වුණා. උතුරත් පරාද වුණා, දකුණත් පරාද වුණා. නමුත් මතක තියාගන්න කැරලිකරුවන් එල්ල කරපු පහර දීම් වලින් ඒ කියන්නේ ඇත්තටම ආරක්ෂක හමුදාව සහ රාජ්‍යයටත් බරපතල තුවාල සිදු වෙලා තිබුණා. ඒ තුවාල වහාම හොඳ වෙන තුවාල නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ බොහොම බරපතල තුවාල. දැන් මේවා කිසි දෙයක් පෙනුනේ නැහැ. ජයග්‍රහණයෙන් උද්දාමයෙන් ඇස් අන්ධ වෙලා තිබුණේ අපේ පාලකයින්ට. ජයග්‍රහණය මැතිවරණය සඳහා පාවිච්චි කරා විතරයි. රයිට්. ඒ කාලෙත් මම උත්සාහ කරා ඇත්තටම මේ අයට කියන්න ප්‍රතිසංස්කරණ වලට යන්න. මම ඇත්තටම මේ කියන්නේ එවකට හිටපු ජනාධිපතිවරයාත් එක්ක ඒ ගැන සංවාදයකටත් ගියා. ඊට පස්සේ රාවේ 25 වෙනි සංවත්සරයේදී අපිට මතකයි මේ සියලුම නායකයෝ මහින්දද රනිල්ද සම්බන්ධන්ද රවුෆ් හකීම්ලද ඔය ඔක්කොම කැඳවගෙන මගේ තේමාව වුණේ මේ රට ප්‍රතිසංස්කරණ වලට ගෙනියන්න නැත්නම් ඉස්සරහට ලොකු විනාශයක් වෙයි කියලා. දැන් ඊට පස්සේ 2015ත් මේක වුණේ නැහැ. එතකොට ඒ ගැන මම බරපතල විවේචනයක් කරා. ඒ කියන්නේ මේ කොහොම බොරු ප්‍රතිසංස්කරණ කරේ. ගැඹුරට යන ප්‍රතිසංස්කරණ කිසි දෙයක් නැහැ. මේක නිසා වෙන්න පුළුවන් දේ තමයි ඉස්සරහට විශාල බිඳවැටීමක්, අරාජකත්වයක්, බංකොලොත් භාවයක් කියන එක මට පෙනෙන්න තිබුණා. දැන් ඔබතුමාට පෙනෙන ආකාරයෙන්ම දැන් මේ අපේ නායකයන්ට මේ ප්‍රතිසංස්කරණ කළ යුතුයි කියලා තේරෙන්නේ නැද්ද? නැත්නම් ඔවුන්ට ඕමනාවක් තිබෙන්නේ නැද්ද? මේ පුංචි නායකයෝ හිටියා නෑ ඒ කියන්නේ පුංචි නායකයෝ තේරෙන්නේ නැහැ මෙහෙම දෙයක් ඕනයි කියලා. ඇත්තද? ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම එහෙම දැක්මක් තිබුණා නම් තිබුණේ එක්කෙනෙකුට දෙන්නෙකුට ඒකත් ඒ කියන්නේ බරපතල නැහැ. නිදහසෙන් පස්සේ අපිට වගේ දැක්මක් තිබුණ අයක හිටියම නැද්ද? ඒ කියන්නේ බොහොම ඒ කියන්නේ අත් වශයෙන්ම දැන් උදාහරණයක් හැටියට කියන කවුරුවත් නොකියන දෙයක් නේ. දැන් අපි කියමු මේ ණය අර්බුදේ, ගෙවුම් ශේෂ අර්බුදේ අපේ ණය ගැතියාව ආසන්න වශයෙන් බිලියන 60කට සමානයි. ළඟයි. හරිනේ? ඔව්. කවුරුවත් ගණන් හදලා තියෙනවද? දෙවෙනි කැරැල්ල ඊට පෙර 83 කැරැල්ල සහ දෙමළ කැරැල්ල නිසා රටේ ආර්ථිකයට වෙච්ච හානිය තරම මොකක්ද කියලා ගණන් බලලා තියෙනවා. කවුරුද? ඒ ගණන තමයි නෑ අපි බලලා නෑ. ලෝකයේ බලලා තිබුණා. ඒ කියන්නේ ගණන් හදලා තිබුණේ ඩොලර් බිලියන 200ක් හැටියට. ඒ කියන්නේ හොරකම් කිරීමෙන් විතරක් නෙමෙයි රටවල් බිඳ වැටෙන්නේ. රයිට්? ඒ කියන්නේ කැරලි ගැහිීමෙන්, විනාශ කිරීමෙන්, දේපල විනාශ කිරීමෙන් ඒවයිනුත් විශාල ලාභයක්. මම කියන එක තේරෙනවා. ඩොලර් බිලියන 200ක්. එතකොට ඒවා උනේ නැත්නම් කැරලි ඇති නුණා නම් වර්ග කුල ආගම් ගැටුම් රටේ නොතිබුණා නම් ලංකාව කොහේ ඉන්න තිබුණාද ඇත්තට? ලංකාවේ ඉන්න තිබුණේ හරි උඩ. රයිට්? එතකොට අපි දිගටම අපිට තිබුණේ නිදහසෙම ඉඳලම ඒ කියන්නේ බුල්ඩෝසර් කරන ප්‍රතිපත්තියක්. කවදාකවත් නැගී හිටින ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒ කියන්නේ අපිට බැරි වුණා මිනිස්සු අතර සමගිය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ඇත්තටම අද ලෝකයට කුල ભેදයක් අවශ්‍ය නැහැ නූතන ලංකාවට. මොකද හේතුව කුලය කියන එක වැදගත් වෙන්නේ පරණ වැඩවසම් ක්‍රමයට. ඒකත් හොඳ ක්‍රමයක් නෙමෙයි. නමුත් ඒ කාලේ ශ්‍රම විභජනය පවත්වාගෙන ගිනිච්ච ක්‍රමය තමයි කුල ක්‍රමය. ඒක අදට කොහොමද වළංගු වෙන්නේ? ඒක නිසා මිනිස්සුන්ගේ මනුෂ්‍ය ගෞරවය අහිමි කරන්නේ ඒක අසාධාරණයි. රයිට්? ඒක කෙනෙකුට පීඩාවක් නොවෙන්න පුළුවන්. නියම පීඩාව තියෙන්නේ ඒකේ පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට. අපිට නොපෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට ඒක දරුණුවට දැනෙනවා. රයිට්? ඉතින් ඇත්තටම මේ වගේ දේවල්වත් ඒ කියන්නේ අත ගහන්න අපේ දේශපාලකයෝ බය වුණා. සියලු ඊට පස්සේ කල්පනා කරන්නේ කියන්නේ රාජ්‍යයේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ රටේ පාලකයා ඉන්නේ නීතියට ඉහළින්. එහෙම ක්‍රමයක් ලෝකේ නැහැ.
රටේ පාලකයෝ ඉන්නේ නීතියට පහළින්. ඇමරිකන් ජනාධිපති තමයි ලෝකයේ ඉන්න බලවත්ම ජනාධිපති. නමුත් එයා ඉන්නේ නීතියට පහළින්. අපේ ඉන්නේ නීතියට ඉහළින්. නමුත් අපේ සමාජයේ කොච්චර මෝඩද කිව්වොත් මේ මෑතක් වෙනතුරුත් දන්නේ නැහැ ජනාධිපති ඉන්නේ නීතියට ඉහළින් කියලා. කවුරුත් උද්ඝෝෂණය කළා දැන් කියන්නේ මේ 19 දෙන්න අරක දෙන්න ඒක නෙමෙයිනේ බොහොම සරල දේ. ජනාධිපති යන්න ඕනේ නීතියට පහළින්. නීතියට යටත් වෙන්න ඕනේ. අධිකරණයට පුළුවන් වෙන්න ඕනේ ජනාධිපති කරන ඕනෑම වරදක් නීති විරෝධී වරදක් බලරහිත කරන්න. නමුත් අපේ දේශපාලන ශබ්දකෝෂයේ මේ ප්‍රතිසංස්කරණ එකකවත් ජනාධිපති නීතියට පහළට ගේන්න ප්‍රතිසංස්කරණ තිබුණේ නැහැ මතක තියාගන්න. කවුරු ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරත් එතකොට පේනවා කොයිතරම් නොගැඹුරු තත්ත්වයකද අපි හිටියේ කියලා. එතකොට දැන් මේ සිද්ධිය කියන්නේ මගේ මතේ වළක්වන්න බෑ මේ සමාජ වටාපිටාව තුළ රටේ බංකොලොත්භාවයේ මේ සියලු දේවා එක ඒවා නිසා පමණක් නෙමෙයි ඒවා නිසා තමයි මේ නැගිටීම ඇති වුනේ. නමුත් ඒවා නිසා පමණක් ඇති වෙච්ච නැගිටීමක් නෙමෙයි. හොඳටම පේනවා ඊට අතිරේකව මේ ප්‍රතිසංස්කරණ මේ වගේ දේවල් සිදු නොවීම නිසා සමාජයේ ඇති වෙලා තිබිච්ච එකතන පල්වීම ජරා ජීර්ණභාවය ඒ ඔක්කොම බලපාලා මේ නැගිටීම වඩා බලවත් වුණා. නමුත් ඒක තර්කානුකූලව ඉදිරියට ගෙන යන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. දැන් කැරල්ලේ තිබිච්ච මේ නැගිටීමේ තිබිච්ච දුර්වලතාවයන් තමයි ඒගොල්ලන්ට ඇත්තටම ගෝටා ගෝ හෝම් කියලා කෑ ගහනවා ඇරෙන්න ගැඹුරු ප්‍රතිසංස්කරණ සඳහා වන දැක්මක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට කිව්වා මේක නිව් ජෙනරේෂන් එකක්. right ඒ කියන්නේ අපි පෙනී සිටින්නේ සිස්ටම් චේන්ජ් එකකට කියලා. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ සිස්ටම් චේන්ජ් එක කියන්නේ මොකක්ද කියලා. සිස්ටම් එක මොකක්ද කියලා. හරි. කොහොමද ඒක චේන්ජ් කරගන්න තියෙන ක්‍රමය මොකක්ද කියලා කියන්නේ තේරුම් ගත්තේ නෑ. අනිත් එක තමයි මම ඒගොල්ලන්ගේ ශක්තිමත් දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් බලන්න ඔය මම කැමති නැහැ කතා කරන ස්වරයට. නමුත් ඔය මොකක්ද විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නායකයා ආදිවාසී ජනතාවකගෙන් පැවතෙන තරුණෙක්. කොච්චර ලස්සනද බලන්න. ඒ කියන්නේ ඒක අමුතු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආදිවාසී ජනයයි සාමාන්‍ය ජනයයි හිටියේ පරතරයක. ලොකු පරතරයක් තිබුණේ. දැන් ඒ කියන්නේ මේ තරුණයා මේකට නායකත්වය දෙනවා කිව්වා මේ පරිතරය සම වෙලා තියෙනවා. කොච්චර හොඳද? ඒ වගේම තමයි මේ නැගිටීම තුළ බොහෝම පහලින් ආපු අය. ඒ කියන්නේ ලක්ෂණ කියන්නේ පේනවා. ඒගොල්ලන්ගේ ඉතාම දක්ෂ අය. දැන් ඒගොල්ලෝ කතා කරන දැන් හුඟක් මට පෙනෙන දෙයක් තමයි කාන්තාව විශාල පිරිසක් එළියට ආවා. පිරිමින්ට වඩා හොඳින් ඒගොල්ලෝ අදහස් පළ කරා. right? නමුත් තිබිච්ච ලොකුම දුබලතාවයක් තමයි තුට්ටු දෙකේ භාෂාවක් කතා කරේ. ඒ කියන්නේ අර ලුම්පන් භාෂාව. අඩෝ පඩෝ තු බලාගනින් දැනගනියව තොපි එලවනවා ගානවා ඒ භාෂාව ගත්තම මගේ බුදු අම්මෝ මං වගේ බැලුවා මට නම් හිතා ගන්නවත් බෑ මේ භාෂාව හැමතැනටම බෝ වුණොත් මේ රටේ කිසිම ඒ කියන්නේ අම්මා තාත්තටත් කතා කරා යඩෝ right ඒ කියන්නේ තමන් වැඩ කරන ආයතනයේ ප්‍රධානියටත් කතා කරා අඩෝ උඹ මොකද යකෝ කියන්නේ. එහෙමනම් රටක් පාලනය කරන්න බෑනේ. පළවෙනි දේ තමයි ඒ කියන්නේ ඇත්තටම දැන් ගාන්ධිලාගේ ව්‍යාපාරය බැලුවොත් එහෙම. ඒගොල්ලන්ගේ අහිංසාවාදී සෑම ඒ කියන්නේ අතේ ආයුධ නොතිබුණා විතරක් නෙවෙයි. කට ප්‍රචණ්ඩත්වයේ තිබුණේ නැහැ. භාෂාවේ ප්‍රචණ්ඩත්වයේ තිබුණේ නැහැ. හැඟීම් වල ප්‍රචණ්ඩත්වයේ තිබුණේ නැහැ. දැන් උදාහරණයක් හැටියට මම කියන්නම් ඔය ලුණු සටන. ඒ කියන්නේ ඉන්දියානු නීතිය හැටියට කාටවත් ආණ්ඩුවට හැර ලුණු නිපදවන්න බෑ. ගාන්ධි කරේ මුහුදට බැහැලා ඒ කියන්නේ ඇත්තටම වතුර ටිකක් අතට අරගෙන ඒ කියන්නේ ලුණු නිපදෙව්වා. ඒක මහා නීති විරෝධී වැඩක්. මේකට ආවා දසදහස් ගණන් මිනිස්සු. එතකොට ගාන්ධි දැනගෙන හිටියා මේක ලොකු ආරවුලකට යනවා කියලා. එතකොට ඒගොල්ලන්ට දීපු උපදෙස් තමයි ඕගොල්ලන්ට ගුටි කන්න ධෛර්යය තියෙනවා නම් විතරක් එන්න කිසි කෙනෙකුට
හැරිලා ආපස්සට ගහන්න බෑ. බනින්නත් බෑ. ඒක ඉවසගෙන ඉන්න ඕනේ. එතකොට මොකක්ද දන්නවද? ඒක සයිකොලොජිකල් වෝ එකක්. ඔයා මට ගහනවා, මටත් පුළුවන් ඔයාට ගහන්න. ඒත් මම ගහන්නේ නැහැ. එතකොට ඔයාගේ ඔළුවේ ලොකු කම්පනයක් ඇති වෙනවා. මේ අක්කු මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා. ඒගොල්ලන්ගේ ලොකු ආත්මීය වශයෙන් බිඳ වැටීමක් ඇති වෙනවා. ඇත්තටම ඔය ගාන්ධිගේ මුළු වැඩසටහන් තුළම එකම තැනකවත් ආක්‍රමණශීලී භාවයක් තිබුණේ නැහැ. එහෙම පෙන්නපු හැම අවස්ථාවකදී මේක නැවැත්තුවා. ඒක යන්න දුන්නේ නැහැ. ඊටාම නිහතමානී වචනද දැන් අපි අර මොකද්ද පොලිසියෙන් ප්‍රශ්න කරාමත් අපිට ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ කියන්නේ ගාන්ධි කීපාරක් හිරේ ගියාද? කොච්චර අවුරුදු කීයක් ගියාද හිරේ? ගණන් ගත්තොත් එහෙම ඒ කියන්නේ මම හිතනවා අවුරුදු මුළු එකතුව ගත්තම ඒ කියන්නේ අවුරුදු 7කට වැඩි කාලයක් විටින් විට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේ විතරක්. ඒ විතරක් නෙමෙයි සමහර නඩු වලට ගිහින් කියනවා දැන් යත් නීතිඥයනේ. ඔව්. ස්වාමිනී මම මේක හොඳටම දැනගෙන කරපු වරදක්. ඒ නිසා පුංචි දඩයක් එහෙම ගහලා මාව බේරලා යවන්න බෑ උඩරිම මට දඬුවම් දෙන්න කියලා. මොකද මම චේතනාන්විතව කරන්නේ වරද. මම නීතිඥයෙක්. ඒතරම් අවංකයි. එච්චර අවංකයි. දැන් අපි බලන්නේ කියන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරාම අපිට ප්‍රශ්නයක් මොනවද? ලක්ෂ ගණන් ඉන්දියාවේ මිනිස්සු හිරේ ගියේ. ඒ කියන්නේ ඇත්ත දේ අපි අනිත් එක තමයි ඒ කියන්නේ ඇත්තටම අරගලේ ස්වභාවය ඒක. අහිංසාවාදී කියලා කියන්නේ හැම දෙයකින් වචනෙන් මේවයින් ඒක තමයි ඒකත් එක්ක තමයි බ්‍රිතාන්‍යයට සටන් කරන්න බැරි වුණේ. ඒගොල්ලෝ පුදුම වුණා මේක මාර වැඩක්. ඒ කියන්නේ කිසිම ආක්‍රමණශීලී භාවයක් නැහැ. ඒ කියන්නේ සත්‍යග්‍රහයක වාඩි වුණාම පොලිසිය ඇවිල්ලා උස්සලා ගිනියනවා. එතකොට යනවා. ආපහු එතනට දුවගෙන ඇවිල්ලා වාඩි වෙන්නේ නැහැ. ඔක්කොම උස්සගෙන ඇදගෙන යනවා. නමුත් අතුල් වලට ගිහින් අල්ලා ගැනීම එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. රයිට්. ඒතකොට මම හිතන දේ තමයි අපේ තරුණ පරපුර අඩුතරමින් ඒගොල්ලන්ගේ නායකයෝ මේ දේවල්ුත් හදාරලා නැහැ හොඳට. හැබැයි දැන් මේ සටනට ඇවිල්ලා හිටිය අවසන් භාගයේ වෙද්දී JVP සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපිට කියන්නේ සමාජය නොදැක්කාට අපි හොඳටම දැක්කා උන් තමයි මේකේ යම් කොටසක් මෙහෙවන්නේ කියලා. උන්ගේ බලපෑම කොහොමද ආවේ මේකට? මෙහෙමයි තියෙන්නේ. කියන්නේ අත්ත වශයෙන්ම මේක ඇතුළේ ඒගොල්ලෝ හැමතිස්සෙම හිටියා. ආරම්භයේ සිටම. ඔව් ආරම්භයේ සිටම ඒගොල්ලෝ කැමති වුණත් නැති වුණත් මේක අතහැරලා ගියේ නෑ. මේක සමහරට විවේචනය කරා. නමුත් ඇතුළේ හිටියා. ඒගොල්ලෝ දැනගෙන හිටියා මේකේ තියෙන ලොකු ගිනිපුපුරක්. මේකේ යම් දෙයක් අපි ලබා ගත යුතුයි. මේකේ ඒ කියන්නේ ඒ කියන අර්ථයෙන් තමයි මේව කරේ. නමුත් තියෙන දේ තමයි JVP එක හෝ පෙරටුගාමී සම්බන්ධ වුණයි කියලා අරගලයට අල්ලා හිටින්න ශක්තියක් ලැබෙන්නේ නැති. නමුත් ලොකු බුද්ධියක් ලැබුණා කියලා නම් පේන්නේ නැහැ. right? ඒ කියන්නේ ප්‍රඥාවක් ලැබුණා කියලා නම් පේන්නේ නැහැ මේ දේශපාලන. මොකද මේ දේශපාලන පක්ෂ දෙකම කල්පනා කරන විදිහේ අවුලක් තිබුණා ඇත්තටම. දැන් JVP එක හොඳටම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මාවතට මාරු වෙලා හිටියේ. නමුත් පෙරටුගාමී අනම්මනම් කරනකොට ඒගොල්ලෝ හිතුවා දැන් මේක හරියන්නේ නැහැ. අපි ට්‍රැක්ස් එක විට ට්‍රැක්ස් දෙක යන්න ඕනේ කියලා. ඒ කියන්නේ අරගල මාවතයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ. ඒක ලොකු පරස්පරයක් වෙනවා. ඒතර මවුන්ට බෙදීමක් තිබ්බා. ඔව් ඒකෙන් මම හිතනවා JVP එක ලොකු හානියක් කරගත්තා කියලා. තමන්ගේ සමාජ ප්‍රසාදය කඩා වැටෙනවා. තමන්ගේ ප්‍රතිරූපයට ලොකු හානියක් කරගත්තා. දැන් ඔබ කියා කරන මේ අරගලයේ කිසි අර වැඩපිළිවෙලක් නොමැති අරමුණක් නොමැතිව ප්‍රඥාවක් නොමැතිව ගිය අරගලයේ අවසන් ප්‍රතිඵලයේ බඩපත් උනේ ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම. මේක එක වෙලාවකට දෛවයේ සරදමක් වෙන්නත් පුළුවන්. ඔහුට අවස්ථා දෙකම අහිමුනේ අසාධාරණ විදිහට. ඒක අපි විශ්වාස කළා හෝ නැත අපිට තේරෙන ඔහුට අවස්ථා දෙකම අහිමුනේ අසාධාරණ විදිහට. දැන් අවසානයේදී මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආගමනේ ඔබ එක්තරා අවස්ථාවක යම් සුබවාදී විදිහට දැකලා තිබ්බා. නෑ මෙහෙමයි මට රනිල් වික්‍රමසිංහ ගැන හැමදාම විවේචන තිබුණා. විවේචන තිබුණත් හැමදාම මට තිබුණ මතයක් තමයි මේ තින්න පරණ ලොට් එකෙන් දැනුම තිබුණ මිනිහා ප්‍රඥාවන්තයා මෙයා කියලා. ඒක මගේ විවේචනවලත් තිබුණා. කියන්නේ අනිත් අයට වඩා මෙයාට ලොකු දක්මක් තිබුණා. නමුත් අවාසනාවට මෙයාට සමහර දේවල් කළමනාකරණය කරගන්න බැරි වුණා. බලන්න 1999 චන්ද්‍රිකාගේ ඇහි ප්‍රශ්නේ නිසා මෙයාට දිනන්න තිබුණ ඡන්දයක්
පැරදුනා. ඊට පස්සේ ඒ කියන්නේ 2005 right යාට එන්න තිබුණ එකක් ඒ කියන්නේ නැති වුණා ප්‍රභාකරන් නිසා. ඊට පස්සේ බලන්න 2015 එයාට එන්න තිබුණ එකක් මෛත්‍රීපාලට ගියා. එයා බොහොම ඒ කියන්නේ දෙවෙනි තත්යකට වැටිලා. නමුත් මේකේ තියෙනවා පොඩි මොකද්ද වෙනසක්. ඔව් වෙනසක් විතර නෙමෙයි මේකේ පොඩි සුවිශේෂ ස්වභාවයක් තියෙනවා. අවසානයේ එක മന്ത്രി ආසනයක් පමණක් තිබිච්ච රනිල් ඒ කියන්නේ රටේ ජනාධිපති වෙනවා. ඔහුගේ හැමදාම විරුද්ධවාදීන්ගේ සහායයෙන්. ඔව් හැමදාම විරුද්ධවාදීන්ගේ සහායෙන් ජනාධිපති වෙනවා. නමුත් ඒ වගේම මම කියන්නම් මෙතන තියෙන දේ දැන් කියන්න බලන්න දැන් බැසිල් යන්න හැදුවා. බැසිල්ට යන්න දුන්නේ නැහැ. යන්න දුන්නේ නැත්te අරගලකාරී උනේ මේ මතවාදයෙන්. ඔව්. ඉතින් දැන් බැසිල් තියාගගෙන මොකක්ද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ? ඔව්. දැන් ඒක අපිට ඇවිල්ලා තියෙනවා. මොකක්වත් නැහැ. දැන් රනිල්ගේ තත්ත්වය දැන් රනිල්ුත් ඒ කියන්නේ මහා විවාදයට ලක් වෙලා තියෙනවා. ඇත්තට මෙයා පරණ පරම්පරාවේ කෙනෙක්. ඔව්. right? එයාත් මේ තත්ත්වය ඔහුට වෙන විවාදය තමයි දැන් අපි සිස්ටම් එක වෙනස් කරන්න නම් මේ සිස්ටම් එකේම පරණ වෙච්ච සිස්ටම් එකේම කුණු වෙච්ච කෙනෙක් ගෙන්නලා පුළුවන්ද කියන කාරණේ තමයි එන්නේ. ඕ මෙහෙමයි දැන් මට තේරෙන දේ තමයි ඇත්තටම මේක සිස්ටම් එකේ ආරවුලක් විතරක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මහා වැරදි කළමනාකරණය නිසා විශාල අර්බුදයක් තියෙනවා. සිස්ටම් අර්බුදයකුත් තියෙනවා, කළමනාකරණ අර්බුදයකුත් තියෙනවා. එතකොට දැන් මේක අපිව දාලා තියෙන්නේ මහා අගාධයකට ඇත්තට. right? මම දකින්නේ ඒක අගාධයේ තට්ටු දෙකක් තියෙනවා කියන්නේ. දැන් අපි ඉන්නේ උඩම තට්ටු. ඒකට වැටුනම මහන්සි ගත්තොත් යටට නොවැටි බේරිලා යන්න පුළුවන්. දෙවෙනි තට්ටුවට වැටුනොත් ගොඩ එන්න හරි අමාරුයි. ඒ කියන්නේ සමහර වෙලාවට නතර වෙන්නේ 18 වෙනි සියවසේ. අර මං කියන එක තේරෙනවද? එතකොට රනිල්ට හම්බෙලා තියෙන්නේ බොහොම ට්‍රිකි අවස්ථාවක්. දැන් රනිල්ට විරුද්ධව දාලා තියෙන තර්ක තමයි මම බැලුවම මට පේන දේ තමයි රනිල්ට මහජන මතයක් නැහැ. මහජන මතයක් නැති මිනිහට කොහොමද ජනාධිපතිවරයෙක් වෙන්නේ? ඒක තමයි විරුද්ධ පක්ෂයි හැමෝම එල්ල කරන ප්‍රධාන චෝදනාව. මගේ පුද්ගලික මතය මේක මහජන මතයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි රටේ විශාල අර්බුදයක් තියෙනවා. ඒක බිහිසුණු අර්බුදයක්. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ලංකාව 19 18 වෙනි සියවසේ තමයි නතර වෙන්නේ. ඒ කියන්නේ කාලයකට වාහන වලින් යන්න බෑ, විදුලිය නැහැ, කරුවලේ ඒ කියන්නේ ලාම්පු පත්තු කරගෙන ඉන්න වෙන්නේ, වේලස්සනින් බුදිය ගන්න වෙන්නේ හැම දෙයක්ම. පාසල් නැහැ. right? ඒ වගේ තත්යකට යන්න තියෙනවා. ඒකට මම හිතන්නේ රටක් මේ වගේ තැනකට වැටුනම ඒ රට නායකයා තෝරන්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක්. ඒක කෙටි කාලීන අරමුණක්. ඒ කෙටි කාලීන අරමුණට මහජන සුජාතක භාවය වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. මෙයාට මහජන කැමැත්තක් තියෙනවද? අවශ්‍ය දේ තියෙන්නේ මේක ගොඩ දාන්න යාට පුළුවන්ද බැරිද කියලා. ඉතින් මම පුද්ගලිකව හිතන දේ තමයි මේ ඉන්න අය අතරින් මෙයා තමයි ස්මාර්ට්ම මිනිහා. මෙයාට කියන්න පුළුවන් කතා ඕන තරම් ඇති. මෙයාට තමයි මේක ගොඩ දාන්න පුළුවන්. දැන් නමුත් ගොඩ දාන්න අපි උදව් කළ යුතුයි. නමුත් අපි කවුරුත් උදව් කරන්නේ. අපි බයයි මෙයාට උදව් කරොත් මෙයා ලොකු මිනිහෙක් වෙයි. අපිට දැන් රට වැටෙනවට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ මිනිහා ලොකු මිනිහෙක් වෙන එක ප්‍රශ්නයක්. ඒ කාරණේ හොඳටම පේන්න තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා කරන යෝජනාවේදී හැම පක්ෂයක්ම හිතන්නේ මට අනාගතේ නායකකම ගන්න බැරි වේද? මට මොකක්ද අත්තින ඉරණම? අපි මේ ගියොත් අපිට ඊළඟ විපක්ෂයේ විදිහට වෙන කවුරු හරි එයිද? දැන් මේ தත්ත්වයේ මත දැන් එහෙම එකතු වෙලා කරන්න පුළුවන් වැඩක්. එතන තමයි මේක හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියන්න ගයක් ගිනි ගන්නවා. එතකොට වෙන්න ඕන දේ තමයි පළමුවෙන්ම සියලු දෙනා ගේ නිවන්න ඕන. දැන් අපේ ගේ ගිනි ගන්නවා. ලංකාව ගිනි ගන්නවා. දැන් අපි කරන්නේ මොනවද දන්නවද? මේ ගිනි තිව්වේ කවුද? මේකට වග කිව්ත්තේ කවුද කියලා ලොකු වාදයක ඉන්නවා ගෙට ගිනි ගන්න ඉඩ ඇරලා. මගේ මතේ මෝඩ රට. පළමුවෙන්ම වැදගත් වෙන්නේ ඒ කියන්නේ මේ ගින්න නිවීම. ඒගොල්ලන්ට තේරෙනවා නම් දැන් රනිල් පෙරලන්න බෑ. වහාම. ඒකනේ ඇත්ත කතාව. යා ජනාධිපති. එයාට දක්ෂතාවයකුත් තියෙනවා. ඒක පේනවා. එයා ඒ කියන්නේ දේවල් කළමනාකරණය කරපු හැටි
ගෝඨාභය කළමනාකරණය කරපු හැටි වලට වඩා හුඟක් වෙනස්. අපි උපකල්පනය කරොත් එහෙම නෑ. රනිල් නෙමෙයි මෙතන වාඩි වෙනවා වෙන කෙනෙක්. අනුර කුමාර එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස ඕ තව කවුරු හරි. මට නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ මීට වඩා පරිණත තත්ත්වයක තාමත් ඒගොල්ලෝ ඉන්නවා කියලා. අනාගතේ පරිණත වෙන්න පුළුවන්. හැබැයි මේ ජනප්‍රිය මතවාදී තියෙන ගෝඨාභය එළවුව අපිට රනිල් කවුද කියලා. දැන් මේ කියන්නේ මේ මීට කලින් ආයුධ සන්නද්ධ දරගවලින් ජනාධිපති එලවන්න බැරි වුණා. හැබැයි මේගොල්ලෝ කියන්නේ අපි ආයුධ නැතුව අවිහිංසාවාදී අරගලකින් එලෙව්වයි කියලා. නෑ නෑ කියන්නේ ගෝඨාභයගේ අත්ත වශයෙන්ම මගේ මතය ඒක හොඳයි නරකයි දෙකම කියන්න පුළුවන්. මේ නැගිටීම ඉදිරියේ ගෝඨාභය මොන හේතුවක් නිසා හරි දැඩි ප්‍රතිපත්තියකට ගියේ නෑ. බොහොම පොඩි නෝන්ජල් තත්ත්වයක හිටියේ. හැබැයි ඔහු සැලකුවේ මේ මිනි මැරින් වලට දායක වෙච්ච සුදු වෑන් ගෙනාපු එහෙම ඒක තමයි ඒවත් බොරු කියලා මං කියන්නේ නෑ. ඒවා ඇත්තක් තියෙන්නේ නැති. නමුත් මේකෙදි මිනිහා හරියම උපාසක රෝල් එකක් කරේ. රයිට්. අන්තිමට එයාට පැනලා යනකම් මටත් එතන සමහරවිට පුරුදු වුණා. පුදුම වුණා. මං අර මගේ ප්‍රතිසංස්කරණ යෝජනා සඳහා යා හමු වෙච්ච වෙලාවේදී මම කිව්වා මේ අරගලයට නම් මේ ගෝල් ෆේස් එකේ ආයත නම් අත තියන්නේම මේ ගාන්නේම උත්සාහ කරන්න එපා කියලා හමුදාව දාලා. ආපෝ මං බැටන් එකක්වත් මේ අල්ලන්න එපා කියලා තියෙන කියලා. මට හිතුණා මෙයා බොරු කියන්නේ කියලා. නමුත් පස්සේ හොයලා බැලුවම තේරුණා හරියටම හරි. හැමෝටම උපදෙස් දීලා තියෙන්නේ බැටන් එකක්වත් ගන්න එපා කියලා. ඒක දා ඇත්ත. ඉතින් නමුත් එහෙම රටක් පාලනය කරන්න බෑ. රයිට්. දැන් රනිල් කරේගේ අනිත් පැත්ත. අනික මේ හරියන්නේ නැහැ. එයා තමන් ඒ කියන්නේ උපරිම විදියට ඒ කියන්නේ ඒකත් මං හිතන්නේ බොහොම පරිස්සමින්. කියන්නේ මිනිස්සු මැරුන්නේ නැහැ, ලොකු තුආරකාරී වුණේ නැහැ. අවියවද පාවිච්චි කරේ නැහැ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කන්ට්‍රෝල් කරා. ඉතින් මම හිතනවා පාලකයේ කාර්යය ඒක. රයිට්. එයා ඒක කරා. ඉතින් මං හිතන්නේ දරුණු පරිගැනීමකුත් ඒ කියන්නේ දැන් සමහර අයට ඇත්ත. ඒකත් සමහරට පව් ඒ කියන්නේ ඕනවට වැඩි ඇති. පොලිසියට එන්න කියනවා. නමුත් කවුරුවත් තියාගන්නේ නැහැ. එළියට දානවා. හදිසි නීතිය කියලා ඩිටෙන්ෂන් දාලා කවුරුවත් තියාගෙන නැහැ. ඔක්කොම දානවා එළියට. right? ඉතින් මම හිතනවා ඒක මහා රළු පරුෂයි කියලා කියන්න බෑ. නමුත් ඔය ඇත්තටම රනිල්ගේ මුළු පාලන මම දැකපු පාලන කාල දෙකක් තියෙනවා. එකක් තමයි ඔය චන්ද්‍රිකා ජනාධිපති කාලේ 2002 බලයට පත්වෙච්ච අවස්ථාව සහ 2015. එයාගේ තිබුණේ බොහොම රළු එයාගේ පාලන කාලය තුළ මිනිස්සු අතුරුදහන් වුණේ නැහැ. දැන් චන්ද්‍රිකාගේ කාලේ වුණත් මිනිස්සු මැරුවානේ. රයිට්. ඒ කියන්නේ මිනිස්සු අතුරුදහන් වුණා, මිනිස්සු මැරුවා. රට ඇතැරලා ගියා. රයිට්. ඒ වගේ බරපතල සිද්ධීන් වුණා. නමුත් රනිල්ගේ පාලන කාල දෙකේම එහෙම බරපතල දේවල් වාර්තා වුණේ නැහැ. අනිත් එක ප්‍රතිසංස්කරණවලදී ඔය මොනවද තොරතුරු දැනගැනීමේ පනත ඉස්සෙල්ලම ගේන්න හැදුවේ එයා. එයාගේ ඕන කමටනේ. ඔය ඊට පස්සේ තමයි දෙවෙනි වටේදී ඔක ආවේ. ඒත් එයාගේ කාලේ. රයිට්. ඉතින් එහෙම දේවලුත් තිබුණා. දැන් මට මතකයි දැන් මම සාපරාධි අපහාස නීතියට එරෙහිව ලොකු විදියට රණ්ඩු කරා. මම හිතනවා මට තිබුණා නඩු 11. මම ඒ හැම එකටම චැලෙන්ජ් කරා. ඒකට සාපරාධි අපහාස මේ නීතිය අවලංගු කරේ යා. 2002 ආණ්ඩුව. රයිට්. ඉතින් එහෙම ලක්ෂණ තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ ඊයා බිල්ලෙක් විදියට දකින්නේ කියලා. මම පුද්ගලිකව හිතන දේ තමයි දැන් යාට හැමදේම නැති වෙලානේ තියෙන්නේ. හැම පක්ෂයක් නැහැ, අරකත් නැහැ, මේකත් නැහැ, ගියත් නැහැ. මම හිතනවා දැන් යා ඉන්නේ ඇත්තටම යමක් කරන්න ඕනයි කියන මූඩ් එකේ. හැබැයි මේ තියෙන වාතාවරණය මත පක්ෂ ඔහුට සහයෝගය ලබා දෙන්නට එන පාටක් දැන් පේන නෑ මේ වාතාවරණය මත. ඔහුට එල්ලන චෝදනාව ඔහුට වැඩපිළිවෙලක් නැහැ කියන එක තමයි විපක්ෂය ඔහුට චෝදනා එල්ල කරන්නේ. ඔහුට ගමන යන්න දින පොහොට්ටුවත් එක්ක ඒතර පොහොට්ටුවෙන් පරණ අර නම් ටික කැතවෙච්ච චරිතත් එක්ක තමයි ආමති මණ්ඩලය පත් කරගන්න වෙන්නේ. මේ කරුණු කාරණා එකතු කරගත්තාන් පස්සේ මේක හරි අවලස්සනයි. දැන් ඇත්තටම තියෙන්නේ මේකේ මහා විකෘතියක්නේ. දැන් ඒ කියන්නේ රනිල්ට Tamanගේ පක්ෂයක් නැහැ.
තමන්ගේ මන්ත්‍රීවරු නැහැ. නමුත් පාර්ලිමේන්තුව පත් කරගෙන තියෙනවා. එතකොට රනිල්ට වැඩ කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවත් එක්ක. රනිල්ට සහාය දෙන මිනිස්සුත් එක්ක. එතකොට අශෝභන ගතියක් තියෙනවා ඇත්තටම. අවලස්සන ගතියකුත් තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී මෙයා මේ අස්සේ රින්ගන්න උත්සාහ කරන ගතියකුත් පේනවා. දැන් මට පේන දේ තමයි මම විශ්වාස කරන දේ තමයි යා දැඩි තීන්දුවක් අරගෙන තියෙනවා ලංකාවේ ප්‍රතිසංස්කරණ වලට. බරපතල ප්‍රතිසංස්කරණ වලට දොර අරින්න. ඒකේ ගැන යාට ස්ථීරසාර අදහසක් තියෙනවා කියන එක තමයි මගේ මතය. ඒ කියන්නේ ගැඹුරු ප්‍රතිසංස්කරණ මේ නිකන් චූටි අපි ඔය මධ්‍යම පන්ති කය කියනවනේ ඒගොල්ලෝ විතරක් කතා කරන ඒවායි කියන්නේ නීතිය ආධිපත්‍ය ඒවට වඩා එහා ගිය. ඒ කියන්නේ ලොකු ප්‍රතිසංස්කරණ වලට රට තල්ලු කරන්න එයාගේ සූදානම හොඳටම පේන්න තියෙනවා. දැන් අපි දැක්ක ඊ දවස් විද්‍යාව වෘත්තීය සමිති පවා දැන් බහැලා තිනවා පාරට බහැලා තිනවා මේ පෞද්ගලිකකරණය කරන්න මේ හදන්නේ ප්‍රතිගතකරණය කරනවා කියලා මේ හදන්නේ රනිල්ගේ පරණ සෙල්ලම් පටන් ගන්න කියලා. මේ වගේ දැවැන්ත ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආයතන වගේ තැන්වල කරන්න පුළුවන් ගේද වැඩ වර්තමානයේ? මගේ පුද්ගලික මතය ඒ කියන්නේ ඉස්සර වගේ නෙමෙයි. මේකට මහජනයා සම්බන්ධ වෙයි. ඒ කියන්නේ කොහොමද 7 ලක්ෂයක් ඉන්දිය යුතු රාජ්‍ය සේවය 15 ලක්ෂයක් වුණේ? 15 ලක්ෂයේ ප්‍රතිඵලය තමයි මේ බංකොලොත් භාවය. ඊට පස්සේ බලන්න ඒ කියන්නේ යාලංකා විදුලි බල මණ්ඩලය මේවා සුපෙට්කෝ මේ කියන්නේ ඛනිජ තෙල් මේවායේ කටයුතු සිදුවෙන ආකාරය දිහා බැලුවාම මගේ පුද්ගලික මතය ඒ කියන්නේ මේ තත්ත්වය පාලනය කරේ නැත්නම් රට විනාශයි. එහෙම නැතුව ඒ කියන්නේ අත් වශයෙන් බලන්න රජයේ සේවයට සමහරට ඒ කියන්නේ උපාධිධාරීන් දිගට හරහට දැම්මා. සමහර අයට වැඩක් නැහැ. නිකන් ඉන්නේ. මොන විහිළුවක් ඇත්තටම. අනිත් එක ඒ කියන්නේ සහනාධාර වලින් පමණක් රටකට යන්න පුළුවන්. අපි මෙච්චර කල් දැන් මට මතකයි 71 කැරැල්ලෙන් පස්සේ ශ්‍රීමාව බණ්ඩාරනායක ගෙන්නුවා ILO එකකින් විශේෂඥ කණ්ඩායමක්. මට මතකයි එයාගේ ප්‍රධානියාගේ නම ඩඩ්ලි සියර්ස්. එයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තරුණ පරපුරේ සේවා වියුක්තිය ගැන රක්ෂා නැතිකම ගැන වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව පටන් අරගෙනම තියෙන්නේ ලංකාව ජීවත් වෙන ආකාරය. එයා ලියනවා ලංකාව එතකොට තිබුණ සහල් සහනාධාරය. සහල් සහනාධාරයට කරලා තියෙන වියදම අධ්‍යාපනයට කරලා තියෙන වියදමට වඩා වැඩි කිය. වසරකට. ඒ කියන්නේ එහෙම තමයි අපි ලංකාව ජීවත් වුනේ. මහා මෝඩ. රයිට්. ඒ කියන්නේ අලස. රයිට් බලන්න ඒ කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රම ඵලදායකත්වයේ කොච්චර පහත් මට්ටමකද ලංකාවේ තියෙන්නේ කියලා. හරිම පහත්. අපිට පෝසත් වෙන්න ඕන නම්, දියුණු වෙන්න ඕන නම් අපේ ශ්‍රම ඵලදායකත්වයේ ඉහළ යන්න ඕනේ. මීට වඩා පැය ගාණක් වැඩ කරන්න ඕනේ. මහන්සිලා වැඩ කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ වැඩ කරන පැය ගාණ තුල ඵලදායිතාවය හුඟක් උසස් වෙන්න ඕනේ. අපේ හරි පහත්. ඉතින් මේවා අපි ඉදිරියේ තියෙන අභියෝග. මේවා ජය ගන්න බැරි නම් අපි ඒ කියන්නේ නරකාදියට මේ ආවියට. දැන් මේ ප්‍රතිසංස්කර කරන්න ගියන් පස්සේ මේ ඉන්න මහජන විරෝධය යටපත් කරන නැවත මර්ධනය ගෙන්නේ වෙයිම නේද? නෑ. මගේ පුද්ගලික මතය හරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් කරලියට ගත්තොත් පක්ෂ ભેදෙන් තොරව මහජනයා එක වැළඳ ගන්නවා. මොකද හේතුව අවුරුදු 70 ගාණක් ප්‍රතිසංස්කරණ උනේ නැහැ. මේක විකාරයක්. දැන් බලන්න සරල විදියට හිතන්න. ඒ කියන්නේ ලෝකේ හැම රටකම ළමයෙක් Tamanගේ පළවෙනි පාසල හැටියට තෝරගන්න ප්‍රාථමික පාසල ලැබෙන්නේ Tamanගේ ගේ ආසන්නෙම තියෙන පාසල. නමුත් ප්‍රාථමික පාසල් හැම එකක්ම බොහෝ දුරට එක සමානයි. ඒක තමයි ලෝකේ තියෙන ක්‍රමය. දැන් ලංකාවේ එහෙම නැහැ. දැන් ලංකාවෙත් මේ කන්නංගර හැදුවේ එහෙම ක්‍රමයක්. දැන් තියෙන්නේ එහෙම නෙවෙයිනේ. මහා වැල්වටාරම් ක්‍රමයක් නේ. සල්ලි තියෙන මිනිහට හොඳ ඉස්කෝල තියෙනවා. අනිත් මිනිහට ඒ කියන්නේ කසිකබල් ඉස්කෝල තියෙනවා. ඊට පස්සේ දැන් මේකෙන් වෙලා තියෙන්නේ මොකද්ද බලන්න. එකක් පාසල් වලට ඇතුල් කිරීමට පගාව දෙන්න වෙලා තියෙනවා මේ ක්‍රමය නිසා. ඒ වගේම බලන්න ළමයි වැඩි හරියක් ඉන්නේ පාරේ. සමහරට මාතර ළමයා මේ පාරේ ඉන්නේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ළමයාට තනියෙන් ගෙදර එන්න බෑ පොඩි ළමෙක්.
මේක අපරාධයක්. ඇත්තටම මේ කියන්නේ ට්‍රැෆික් වලට ප්‍රධාන හේතුවක්. දෙමාපියන් ලොකු කරදරයක්. ඔව් ඊට පස්සේ බලන්නේ කියන්නේ අධ්‍යාපනයේ කටපාඩමින් කරන්නේ. කටපාඩමින් අධ්‍යාපනය කරන ක්‍රමයක් තියෙනවද ලෝකේ? කටපාඩමින් කරේ අපි ඒ කියන්නේ අකුරු නැති කාලේ පරම්පරාවෙන් පරම්පරාවට දැනුම රැගෙන යාම සඳහා කරපු දේ තමයි බණ පොත් කරනවා කියනවා. ඒ කියන්නේ මම කටපාඩම් කරගෙන ඉඳලා ඊළඟ පරම්පරාවට මම මේ කියන්නේ කියලා දෙනවා නේ පේව කටපාඩම් කරගලා අනිත් පරම්පරාවට ගෙනියන්න. දැන් එහෙම යුගයක් නෙවෙයි මේ. නමුත් හැම ළමයෙක්ම විශ්වවිද්‍යාලවල පවා ඒ කියන්නේ සම්පූර්ණයෙන් කටපාඩමින් ඉගෙන ගන්නවා කියන්නේ ගිරවුන් වගේ අපි. අපිට නිර්මාණශීලීව හිතන්න බෑ. මේ අරගලේ පරාජයට එක හේතුවක් ඒක අධ්‍යාපන ක්‍රමය. ඒගොල්ලෝ නිර්මාණශීලීව හිතුවේ නෑ. නිර්මාණශීලීව හිතුවා නම් ඒ නැගිටීම මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබුණා. විශාල විපර්යාසයකට ඒ කියන්නේ ලොකු වෙනසකට ඒ කියන්නේ දොරවල් ඇරෙන්න තිබුණා. මේකේ තියෙන ඊටාම කනගාටුදායක දේ තමයි තරුණයින්ට ප්‍රඥාව නැතිකම නෙවෙයි. තරුණයින්ට ධෛර්යය තිබුණා, වීර්යය තිබුණා. ඒ තරුණයින්ට ආශිර්වාද කරපු ඌගත්තු මොනවද කරේ? මේ තරුණයින්ට ලනු දුන්නා ඇත්ත වශයෙන්. අයියෝ ගොල්ලෝ බාර දැනුමක් තියෙන්නේ ඕගොල්ලන්ට මොනවද අපි උගන්වන්නේ? අපි ඕගොල්ලන්ගෙන් ඉගෙන ගන්නයි ආවේ. කිය ඒ කියන්නේ විකාරයක්. මුරුංගත තිබ්බා. අනිත් එක තමයි රටක මතක තියාගන්න දැන් මම දකින්න දෙයක්. දැන් කියන්න අපි අධිකරණයක් වට කරලා කිව්වොත් මහජනයා අපිට මේ නඩු තීන්දුව ඕනේ කියලා. ඒක නඩු තීන්දුවක් නෙවෙයි. ඒක මහජනයා ලොකු නීති විරෝධී කාර්යයක් කරන්නේ. ඒගොල්ලන්ට වරප්‍රසාද තියෙනවා එහෙම බලපෑම් කරන්න බෑ. ඒ අයිතියම තියෙනවා മന്ത്രിවරුන්ට. මුළු ලෝකෙම മന്ത്രിවරුන්ටත් හිතට එකඟව ක්‍රියා කිරීමට තිබෙන අයිතිය සඳහා තමයි മന്ത്രി වරප්‍රසාද කියලා එකක් තියෙන්නේ ලෝකේ පුරා. තමන්ගේ හිතට එකඟව වැඩ කරන්න තීන්දුව ගන්න. අපි වට කරලා රයිට් ඒ කියන්නේ මේව කඩලා අඩු කෑ ගහලා එතකොට හිතට එකඟව වැඩ කරන්න පුළුවන්. මම මේ කියන්නේ එතන තියෙන්නේ කියන්නේ මේවා තේරුම් ගන්න ඕනේ. മന്ത്രിව ගිනි තිව්වේ නැතේ කියන එක නෙවෙයි. එයා බිය ගැන්වීමත් වරදක් කීමත්. එතකොට ඊට වඩා වෙනස් විදියකටයි මේ අරගල යන්න ඕනේ. මිනිස්සුන්ට ඒ කියන්නේ තර්කානුකූලව එත්තු ගැන්වීමෙන් මහජනයාට කියා දීමෙන් අනිත් එක තමයි ඒ කියන්නේ ආණ්ඩු පෙරලිය යුත්තේ මැතිවරණයකින්. මේක හරි රළු පරුෂ ක්‍රමයක්. මේක හදලම තියෙන්නේ අතරමඟ පෙරලන්න බැරි වෙන. එතකොට ඒ කියන්නේ ඇත්තටම පෙරලන්න ඕනේ මැතිවරණයකදී. මැතිවරණයකදී පෙරලන්න ඕනේ එකක්. මගදී පෙරලන්න ගියාම ලොකු ආරවුල් වෙනවා. ඒක එක පැත්තකට නෙවෙයි දෙපැත්තටම ගොඩක් තුවාල. ඒක තමයි මේ උනේ. දැන් එතකොට මේ අපිට දැන් මතු පිටින් පේනවා මේ අරගල ස්වභාවය යම් පමණකට පහව ගිහිල්ලා කියලා. හැබැයි දැන් අපේ ආණ්ඩුවට උත්සාහ කරනවා මේ බටහිර රටවල් එක්ක යම් ගණදුමකට යන්න මුදල් ප්‍රමාණයක් ලබා ගන්න IMF සල්ලි ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අපිට පේන්නේ මෑත කියන්නේ ඉක්මනින් ඒවා කිසිවක් ළඟා කරගන්න බෑ කියන එක. දැන් මේ තත්ත්වයත් එක්ක නැවත මිනිස්සු නැගිටීමක් සිද්ධ වේද? කොහොමද මේමයි තියෙන්නේ. දැන් මම හිතන දේ තමයි දෑවන්ත ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රටේ ක්‍රියාවට නැගුවොත් ආරම්භ කළොත් ඒක ඉතා අවංකයි කියලා පේනවල. ඒක පහළම මිනිහා දක්වා ඒ මිනිහා දැන් බලන්න ගම් වලට ගියාම ගම් වල මිනිස්සු හරි දිලිඳුයි. හරි දුප්පත්. ඒ කියන්නේ ෆ්‍රිජ් එක තියෙනවා. ඇරලා බැලුවම මොනවත් නැහැ. වැල් වතුර බෝතල් තියෙනවා. රයිට්. ඒ කියන්නේ සැටියක් තියෙනවා. ඔක්කොම ණයට අරගෙන තියෙනවා. ණයට ඒ කියන්නේ ෆිනෑන්ස් කරලා අරගෙන තියෙනවා. ඒවා ගෙවනවා. රයිට්. ටීවී එකත් එහෙමයි. ඒක හරි ඛේදජනකයි. රයිට්. එතකොට ඒ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න බෑ මේ විදියට. අඩු තරමින් ඒගොල්ලොන්ගේ ඉපයීම් දෙතුන් ගුණයකින් ඉහළ යන වැඩසටහන් එන්න ඕනේ. දැන් බලන්න කියන්නේ වතුකරේ මිනිස්සුන්ට රුපියල් 1000 දී ගන්න බැරි වෙලා තියෙනවා තාමනේ. මොන විලි ලැජ්ජාවක් දැක්ක. කොහොමද මිනිස්සෙක් කියන්නේ රුපියල් 1000ක වැටුපට වැඩ කරලා 10 ලැබෙන්නේ නැහැ. ඒක තමයි. රයිට්. ඉතින් ඇත්තටම මේ විදිහේ ඒ කියන්නේ නිකාම්ම ආණ්ඩු ක්‍රමයේ පමණක් නෙවෙයි. මේ සමස්ත ඉඩම් ක්‍රමයේ දැන් බලන්නකෝ. ඒ කියන්නේ මිනිස්සු කැමති තැනක ගයක් හදා ගන්නවා. එහෙම පුළුවන්ද ලෝකෙ?
එතකොට ඒ කියන්නේ එක ගේකුයි තවත් ගේකුයි අතර සමහර වෙලාවට හරි විශාල දුරක් තියෙනවා. දැන් ඔකට විදුලිය අරවා මේව අරගෙන යනකොට අති විශාල දැන් ලෝකයේ ශීලාචාර රටවල් වල ඒ කියන්නේ ජනාවාස ප්‍රදේශ තියෙනවා. කර්මාන්ත වලට වෙනම ප්‍රදේශ තියෙනවා. දැන් මෙහෙම නෑනේ. ඒ කියන්නේ මං කැමති තැනක සමහර වෙලාවට ඒ කියන්නේ පර්චේස් 20ක් ගත්තාම 20ෙම ගේ හදනවා. අඩුතරමින් මිදුලවත් තියන්නේ නැහැ. ඒ කියන්නේ උඩට යන්නේ නැහැ. දැන් මේක කොච්චර කල් මේ විදියට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ගහකොළ උඩ දිහා බැලුවාම සරු බලෙන් හරි අඩුයි. හිතන්න පුළුවන් ද ලංකාවේ කෘෂිකර්මෙන් 140ක් කනවා කියලා වනසතු වඳුරෝ අනුම් උන් අපි ආරක්ෂා කරනවා. ඒ කියන්නේ නලවනවා. ඒ කියන්නේ ලෝකේ ඕනම රටක පිළිගන්නේ සතුන්ට 10%යි කෘෂිකර්මෙන්. එතනින් එහා යන්න දෙන්නේ නැහැ. සත්තු ඍජු හෝ අනියම් විදියට මරනවා. right? දැන් බලන්නකෝ ඒ කියන්නේ ලංකාවේ කිඹුල්ලු ඉන්නවා. right? වෙන රටවල් වල හැමතැනම කිඹුල්ලු ඇති කරන්නේ අරමුණක් ඇතුව. කිඹුලගේ කියන්නේ මේ මොනවද මේ ලෙදර් එක හරි ගණන්. right? අපේ මේ ගංගාවල ඉන්නවා දැන් මිනිස්සු ගංගාවලට බහින්නේ නැහැ. ওই දකුණු පළාතේ ගියොත් එහෙම අකුරැස්සේ මහත්ලාරේ මේ අයිතිකාරයෝ කිඹුල්ලු. එතකොට මිනිස්සුන්ට ආරක්ෂාවට ගහලා තියෙනවා වටක්. නාන්න කිඹුලට එන්න බැරි වෙන්න දැල් ගහලා ඒක ඇතුළට ගිහින් තමයි නාන්න ඕනේ. දැන් ගගේ අයිතිය තියෙන්නේ කිඹුලට. ඊට පස්සේ කිඹුලෙකුට පුළුවන් ඕන මිනිහෙක්ව කන්න. ඌට නඩු දාන්නේ නැහැ. ගහන්නත් බෑ. ගැව්වොත් නඩු දානවා. කිඹුල බලන්න බෑ. කිඹුලව තදින් ඒ කියන්නේ මාගේ මතයේ මෝඩ හරක් රටක්. ඒකමයි අලියට. අලිය දැන් අලි කතාව කියන්නේ දැන් අලියා කියන්නේ දැන් කියන්නේ අයියෝ මගේ මතයේ ඕක මං පළ කරාම එක පුඩි ස්වාබැලීමකට ගිහින් තියෙනවා මම දැන් තරමින් මම සමාජයෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි අලි ඉන්න පළාත් වලට ගිහින් ලංකාවේ ඉන්න පුළුවන් අලි සංඛ්‍යාව 2000යි. මේ ලංකාවේ තියෙන කැලෑ අනුව ලංකාවේ නමුත් 4000කට වැඩි අලි සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට උන් ගමට එන්නේ නැතුව මොනවද කන්නේ? එතකොට පේනවා කිසිම දෙයක චාරයක් නැති පාලනයක් නැති උහේ. right? ඒ කියන්නේ යන මෝඩ රටක්. ඒ කියන්නේ දැන් අපි කියනවා කිරි පිටි ගෙන්නන්නේ නැහැ. දැන් ඉතින් හොඳ කදිම අවස්ථාවක් කිරි නිපදවන්න. කිරි නිපදවන්නේ කොහොමද? ඒ කියන්නේ මස් වලට හරක් මස් වලට තියෙන්නේ දරුණු විරෝධයක්. හරක් කිරි වලට විතරක් ලෝකෙ කිසි තැනක ඇති කරන්නේ නැහැ. හරක් කර්මාන්තයේ තියෙන්නේ මසටයි කිරි වලටයි දෙකටම. ඒ දෙකටම කරොත් විතරයි ඒක ආර්ථික වශයෙන් ලාභදායී කර්මාන්තයක් වෙන්නේ. ඉතින් ඒ මූල ධර්මවත් ලංකාව දන්නේ නැත්නම් ලංකාව හරි මොනවද කරන්නේ කතා කරන්නේ කියලාවත් ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. කියන්නේ වීවගාව කියන්නේ. ඇත්තටම මගේ මතයේ ලංකාවට අවශ්‍ය සියලු සහල් නිපදවන්න පුළුවන් වියලි කලාපය. තෙත් කලාපය අවශ්‍ය නැහැ. තෙත් කලාපය පුළුවන් ඒ කුඹුරු වල ඉස්සෝ හදන්න. මාළු හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි කෑවේ නැතත් තාරාවෝ ඒ වගේ ඒවා හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ හරක් හදන තනබිම් බවට පත් කරන්න පුළුවන්. right? ඇත්තටම කුඹුරකින් ලංකාවේ අක්කරයකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට නිපදවන්න පුළුවන් කන්නේකට රුපියල් 40000යි. එතකොට 40000 බෙදලා බලන්න අක්කරයකට. නමුත් පුදුම දේ තමයි ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම සංඛ්‍යා ලේඛන අලුව මිරිස් අක්කරයක් ඉඳුවොත් ඒකේ ආදායම ලක්ෂ 4ක් කන්නේකට. 10 ගුණයකින් වැඩි. හරි? ඒක ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. එහෙමනම් ඒ කියන්නේ කුඹුරේ එක කාලකවත් ඉඳනවනේ මිරිස් 185ක් අපි ගේන්නේ පිටරට. right? ඉතින් මොන සිල්වත්ද මේවා ගැන විශ්ලේෂණාත්මකව බලන එහෙම මොකක්වත් නැහැ. right? ඒකේ අවසානයේ ගත්තාම මේ කියන්නේ දැන් බලන්නකෝ ඒ කියන්නේ මෙච්චර විශාල අර්බුදයක් එනකොට අපේ විශ්වවිද්‍යාලයක දැනගන්න ඕනේ. ශාස්ත්‍රාලීය උගතුන් ඒක කල්තියා දකින්න ඕනේ. මෙහෙම දෙයක් ලංකාවට වෙන්න යනවා. පරීක්ෂණ කරලා තියෙනවා. right? මොකක්වත් නැහැ. right? මොකක්වත් නැහැ. ඒකට පේනවා අපි මහා හිස් හරි බංකොලොත් තත්වයක ඉන්නේ කියලා ඇත්තටම බුද්ධිමය වශයෙන්.
දැන් ඊළඟට මේ අර්බුදය පාවිච්චි කරමින් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙන කතා කරනවා. දැන් සමහර ලාවට ගොඩක් අයට මේ අර්බුදයට හේතුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් මේ අර්බුදයේ ASCII මේ සංශෝධන නිකන් අර්බුදයේ ASCII කරගන්න උත්සාහ කරන එක හරියද? නෑ ඒක තමයි මම හිතන්නේ එහෙම නෙවෙයි මේකේ පළවෙනි දේ තමයි කොහොමද මේ දෙවෙනි අගාධයට ඇද නොවැටි. අපේ වයස ඉවරයි. ඇත්තටම අපේ කාලය ඉවරයි. නමුත් අපිට හොඳට පේනවා විශේෂයෙන්ම ඉස්කෝලේ යන ළමයි තුල ඇති වෙලා තියෙන කම්පනය. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ඒක හරිය දරන්න අමාරුයි. ඕකේ ඉලක්කය ලංකාව හැර යාම. ඒක තමයි. රයිට්. එතකොට ඇත්තටම මේ தත්ත්වය අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ. වැදගත් වෙන්නේ දේශපාලනය නෙමෙයි. කොහොමද මේ தත්ත්වය අපි කළමනාකරණය කරගන්නේ? අර දෙවෙනි අගාධයට ඇද නොවැටි. මේ දැන් ඉන්න අගාධයෙන් ගොඩ එන්නේ කොහොමද? ඊට පස්සේ ඇයි අපි මේ විදිහේ කියන්නේ තත්ත්වයකට ඇද වැටුනේ? අපිට පරිද දියුණු රටක් බවට පත් වෙන්න. ඒ දියුණු රටක් බවට පත්වීමට අවශ්‍ය කොන්දේසි අපි සපුරගන්නේ කොහොමද? ඒ කියන්නේ අපි හැම කෙනෙක්ගේම දැන් කෘෂිකර්මයේ ශ්‍රමඵලදායකත්වයේ දවසකට රුපියල් 670ක් වගේ වැටෙනවා. ඒක 3 ගුණයකින් කොහොමද අපි නංගගන්නේ? දැන් බලන්නකෝ ඒ කියන්නේ අපිට වඩා කොච්චර පස්සේද හිටියේ කොරියාව. අපි ඉස්සර කොරියාව කියලා කියන්නේ ගම්වල ඊටාම දුප්පත් නූගත් අපිරිසිදු පළාතට දෙන නම තමයි කොරියාව කියලා. හැම ප්‍රදේශයකම කොරියාවක් තියෙනවා. දැන් අපේ තරුණ ළමයි හීනයක් කොරියාවේ. රයිට් ඒ කොරියාවේ යම තමයි හීනය. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි එපා කියලා දැන් කොරියන් භාෂාව උගන්වනවා. ඒ කියන්නේ අපේ ලයිට් කණු වල ගහලා තියෙනවා කොරියන් භාෂාව. ඒ කියන්නේ ටියුෂන් දෙනු ලැබේ. මොන වීලුවක්ද? ඒක තේරෙනවා. ඒ කියන්නේ අපි කොච්චරම පම්පෝරි ගහමින් කතා කරන්නේ අපිට මෙච්චර දීර්ඝ ඉතිහාසයක් තිබුණේ මේමයි අපි එහෙම ගහමින් අපි කොයිතරම් අවාසනාවන්ත. බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 500ක් නැතු ඒ කියන්නේ බොල්ලන්ද තැනකටද අපි වැටිලා තියෙන්නේ. ඇත්තටම මම හිතන්නේ මේක දේශපාලකයෝ ගැන විතරක් නෙවෙයි. අපි සියලු දෙනාම මේ තත්ත්වයට වග කියමු. මම හිතන්නේ ආණ්ඩුවෙත් මම කියන්නේ මේකෙන් වැටුනොත් වැටෙන්නේ රනිල් නෙමෙයි. රට. මුළු රටම. විරුද්ධ පක්ෂත් සමග ඔක්කොම වැටෙන්නේ. ඔබතුමාට විරුද්ධ පක්ෂයේ හැසිරීම සම්බන්ධයෙන් මොන වගේ හැඟීමක්ද? විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස එක පැත්තකින් ඉන්නවා, ඒ පැත්තෙන් චම්පික රණවක ඉන්නවා, අනුර කුමාර දිසානායක. මගේ මතේ හරි පොඩි මනස් තියෙන. සියලු නායකයන් අපිට පේන මානෙක නෑ. ඔයා කල්පනා කරන්න ලෝකයේ හැම තැනකම. දැන් බලන්න ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේදී රජීව් ගාන්ධි ඒක අරගෙන ලංකාවට ආවේ විරුද්ධ පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට එක එකගත්තේ. එහෙම තමයි ලෝකේ හැමතැනම. ඒ කියන්නේ තා ප්‍රමුඛ වැදගත්කමක් තියෙන කාරණාවලදී ඒවට අවහිර කරන්න යන්නේ නැහැ. නමුත් අපි මොකද්ද කරන්නේ? අපි එහෙම කිසිම සම්ප්‍රදායක් නැහැ. දැන් බලන්නකෝ ඇත්තටම ඒ කියන්නේ අපේ තියෙන මෝඩකම්. ඒ කියන්නේ අපේ තියෙනවා ඉන්දියානු විරෝධයක්. අපි යන්තම් හරි මේ තත්ත්වෙන් හරි රැකිලා ඉන්නේ ඉන්දියාව නිසා. මගේ මතේ ඉන්දියාව කලාපීය බලවතා. අපි ඉන්දියානු කටේ ඉන්නේ. ලංකාව ඇදගෙන ගිහින් ඇමරිකන් කටටවත් චීන කටේවත් නතර කරන්න බෑනේ. මේක තමයි අපිට ඉන්න ඕනේ. එතකොට ඇත්තටම කලාපීය භූදේශපාලන වටාපිටාව තුළ ඒ කලාපීය බලවතත් එක්ක අපි සහයෝගයෙන් වැඩ කළ යුතුයි. අපි ඒගොල්ලන් එක්ක රණ්ඩු කරන්න ගියොත් අපි විශාල විනාශයකට යන්නේ. අපි ඒගොල්ලෝ ඉස්සරහා වැඳ වැටෙන්න ඕනේ නැහැ. ඔව් දැන් චීන නෞකාවක් ගෙන්නගෙන මේ මොකක්ද ඇති කරගන්න යන්නේ මේ අර්බුදේ? ඒක තමයි. ඒ කියන්නේ මේවා හරි විකාරයක්. ඒ කියන්නේ දැන් ලංකාව මේ කියන්නේ දරුණු විදියට මේ මහ බලවතුන්ගේ ඇඟිලි ගැහිම් වලින් ඒ කියන්නේ අපි ඒ தත්ත්වය ඒගොල්ලන්ට දීලා තියෙන්නේ අපි ඇත්තට. මොකද මේ මහා ලංකාවට විශේෂ ලංකාවගේ පීඨීම අනුව විශේෂ වැදගත්කමක් ලැබිලා තියෙනවා ඉන්දියානු සාගරේ. ඒ වැදගත්කම නිසා අපේ දේශපාලන නායකයෝ සමහර වෙලාවට මහා බලවතුන් එක්ක සෙට් වෙලා තමයි ඒ කියන්නේ ඒගොල්ලෝ සන්තෝෂ කළා තමයි කීයක් හරි හොයාගන්න යන්නේ. එකෙන් ඇත්තටම වෙලා තියෙන්නේ රට ලොකු අනතුරුදායක තත්ත්වයකටපත් වී. අපි මීට වඩා බැරෑරුම් ලෙස ඒ කියන්නේ කල්පනා කරන තැනකට යා යුතුයි ඇත්තට. ඔබගේ විශ්වාසය හැටියට දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. වහාම ගත යුතු පටන් ගත යුතු තැන මොකද්ද? මෙතනින් එහාට කොහොමද යා යුත්තේ ඉදිරි අවුරුද්ද තුන? මෙහෙම ඒ කියන්නේ ගොඩාක් ඒ කියන්නේ හුඟක් දේවල්
out of box හිතන ගතියකට යා යුතුයි. right? මොකද හේතුව මේක විශාල අර්බුදයක්. එහෙම ගතිය පේන්න තිබෙනවද මේ මාසය තුල? නෑ ඒක තමයි මම කියන්නේ ඒක පේන්න තියෙනවනේ ඒක මහජනයා බල කළ යුතුයි. දැන් මම ඔබතුමාට ඒ කියන්නේ සරල උදාහරණයක් කියන්න. දැන් අපිට විදුලි අර්බුදයක් තියෙනවා. ඔව්. ඉතින් මේ වෙලාවේ බලන්නකෝ ඒ කියන්නේ රජය තීන්දුවක් ගත්තොත් රජයේ ඉල්ලා සිටියොත් ලංකාවේ සියලු පූජනීය ස්ථානවලින් ආගමික ස්ථානවලින් ඕගොල්ලන්ට සල්ලි තියෙනවනේ. ඕගොල්ලන්ගේ විදුලිය ඕගොල්ලෝ සූර්ය තාප වලින් නිපදව ගන්න. ඔව්. කරුණා කරලා ආදරත් ලැබෙනවනේ. හරිනේ. කරුණා කරලා. ඒකට කොච්චර සේවයක්ද මේ පන්සල් පල්ලි කෝවිල් කරන්නේ? ඒගොල්ලන්ට සල්ලි තියෙනව ඕනද? සල්ලි නැති දුප්පත් පන්සලකට වුණත් මහජනයාගෙන් ඉල්ලන්න පුළුවන්. අනේ රජය කියනවායි සූර්ය තාප දාගන්න කියලා අපිට කීයක් හරි දෙන්න කියලා. අනිවාර්යෙන් ලැබෙනවා. හරිනේ. ඊපස්සේ දෙක රජයට කියන්න පුළුවන් ඩයස්පෝරා එකට සිංහල දෙමළ මුස්ලිම්. ඕගොල්ලන්ගේ අම්මගේ හෝ තාත්තගේ හෝ සහෝදරයාගේ ගෙදර ලයිට් නැතුව තියන්න එපා. යන්න මාරු වෙන සූර්ය බල ශක්තිය වල. යන වියදම මෙච්චරයි. අපිට දෙන්න ඕනේ. ලංකාවේ ඔයගොල්ලෝ හදා ගන්න. එහෙම වුණොත් මොනවද? වැරදිලාවත්. එහෙම ගෙවල් 2,50,000කට විදුලිය ගන්න පුළුවන් වුණොත් හිතනවද පොඩි වෙනසක් වෙන්නේ කියලා. සම්පූර්ණ බල ශක්ති විශේෂ දැවැන්ත වෙනසක් වෙනවා. right? එතකොට ඒ කියන්නේ එකක් තමයි අපිට ඩොලර් අර්බුදයටත් විසඳුමක්. ඒකට හැම කෙනෙක්ම අවම වශයෙන් තමන්ගේ ගෙදරට විදුලි බලය පිටරටේ ඉන්න අය හැදුවු. ඒකෙන් යන්න පුළුවන් දුර 2,50,000 කියලා අපි හිතමු. 2,50,000කට ගියත් ඒක අර පන්සල් පල්ලි ඒවත් එකතු කරාම ඒක දැවන්ත විප්ලවයක් වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් පුළුවන්. කියන්නේ සමහර අංශ වෙන් කරලා අරගෙන දැන් කියනවා බලන්න කියනවා මේ කවුරු හරි මට කියපු කතාවක්. දැන් අපි හොයනවා එයා ලංකායක විකුණන්න. කවුද එයා ලංකායක ගන්නේ? කවුරු ගන්නෑ. නමුත් එයා ලංකායක විකුණුවොත් විකුණන්න උත්සාහ කරොත් මත්තල ගුවන්තොටුපළත් එක්ක. right? ඔයගොල්ලෝ මේකත් ගන්න ඕනේ බදු. එයා ලංකායකත් දෙනවා. right? එයා ලංකායකටත් වාසි තියෙනවා මේ වුණාට. ඒ කියන්නේ Tamante යන ඒ කියන්නේ නැවතුම් පොළවල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. හොඳ right? හොඳ ඒවා. කෙනෙකුට පහසුවෙන් ගන්න බැරි ඒවා. right? එතකොට එහෙම පැකේජ් එකක් දුන්නොත් සමහරවිට ඒ කියන්නේ දෙකම ඔය ඉන්දියාවේ ටාටා වගේ කෙනෙක් ගන්න පුළුවන්. ඔව්. ඉතින් කොච්චර හොඳද? right? එතකොට කියන්න ඕනේ මත්තලත් ඒ කියන්නේ සම්පූර්ණ ඩිවෙලොප් කරන්න ඕනේ. අපි ඒකටත් ඒ කියන්නේ අදාළ දේවල් දෙන්න. එහෙම පුළුවන්. ඒ විදිහට නිර්මාණශීලීව දැන් බලන්න ඉන්දියාවේ එයා ඉන්දියා ගත්තේ ටාටා. නැතුව දැන් අදානියා එනකොට අපි කෑ ගැව්වා ඔන්න වැඩේ දෙන්න යන්නේ අපි. මොන විකාරයක්ද මේ රටට වෙලා තියෙන්නේ බලන්න මෙච්චර කාලයක්. තෙල් ටැංකි කීයක්ද නිදහසෙන් පස්සේ? තාම දැන් නම් ඔන්න දෙන්න යනවා මං. තාම කෙලේ සුද්ධ කරලා මොන වීලුවක්ද ඒ කියන්නේ ඒක බදු දීලා විතරක් කොච්චර සල්ලියක් හම්බ කරන්න තිබුණාද? මොන අපරාධයක්ද ඇත්තටම. ඒ ලංකාවේ මේ වගේ මේ සරම් පාට නිර්මාණය වුණේ. ඒ සරම් පාට පස්සේ මේ ලොකු මිනිස්සු දොස්තරලා ඉංජිනේරුවෝ වගේ ඉගෙනගත්ත මිනිස්සු යන්න පටන් ගත්තා. මේකට හේතුව මේ යම් දේශපාලන ඉගැන්වීමක් බලපෑවද? මොකද්ද බුදු? නෑ අම්මන් කියන්නම් එකයි. ඔයා බලන්න ඉන්දියාවේ හැම මිනිහෙක්ගේම තරුණයෙක්ගේම ප්‍රාර්ථනය ඉන්දියාවෙන් පිට වෙලා පිට රටකට යන්න. ඒ වගේ මෙයාගේ එක ප්‍රාර්ථනයක් තමයි අවුරුදු කීපයක් වැඩ කළා නැවත ඉන්දියාවට එමි කියන අදිෂ්ඨානයේ 100%ක් තියෙනවා. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මම හම්බ කරන්න යන්නේ. ඔව්. සල්ලි ටිකක් හොයාගෙන මම මගේ රටට එනවා කියන්නේ. අපේ අයගෙන් අහන්න. මගේ මතේ 95%ක්ම කියන්නේ එන්නේ නැහැ. ඉස්තර ඒ කියන්නේ තොරොන්චි වෙන්න තමයි යන්නේ. right? ඊට පස්සේ ඒත ලංකාව ගැන කිසිම හැඟීමක් නැහැ. නමුත් ඇත්තටම මේ අරගලයේදී මම දැක්ක දෙයක් තමයි ලංකාවේ ඩයස්පෝරා එක. ඒ කියන්නේ හරිම අන්තවාදී විදියට ක්‍රියා කරපු අවස්ථා මම දැක්කා. දැන් උදාහරණයක් හැටියට කියන්නකෝ. අපිට සල්ලි මේවා වෙනස් වෙනකන් අපිට සල්ලි එවන්න එපා කියලා කෑ ගහන අය හිටියා. ඒ අපේ රටේ දේශපාලඥයෝ හිටියා. ඒක තමයි මොන විහිළුවක්ද? මොන භයානක දෙයක්. එහෙම කරනවද? ඇත්ත වශයෙන්ම මේ වෙනුවට කරන්න ඕනේ ඒගොල්ලෝ විශාල කැම්පේන්යක් ගෙනියන්න ඕනේ. මොකද මැරෙන්නේ අහිංසක ළමයි. දැන් කියන්නේ
බෙහෙත් නැති වුණා කියලා හෙට මිනිස්සු මැරෙන්නේ නැහනේ. මේක මිනිස්සුන්ට නොදැනී මැරෙන්නේ. නිදන්ගත රෝගවලට අවශ්‍ය බෙහෙත් නැති වුණාම මාසයක් දෙකක් තුනක් ගිහින් මැරෙන්න පුළුවන් ගොඩක් මිනිස්සු. right? එතකොට ඒ දේවල් වලට අපි දායක වීමක් නේ කරන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ ඇත්තටම. ඩයස්පෝරා එකේ හැසිරීම තමයි එහෙ ඉඳලා මෙහෙ වෙනස්කම් කරන්නේ. ඕකම තමයි LTT එකට වැරදිච්ච තැන. ගොඩක් දෙමළ මිනිස්සු පිටට තමයි පිටරට ඉන්නලා LTT එකට සල්ලි දීලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අරමුණු සඳහා උදව් කරා. එතකොට LTT එකත් Tamanට උදව් ලැබෙන නිසා ඩයස්පෝරාව සන්තෝෂ කරා. ඒ කියන්නේ වැඩ කරා. LTT එකේ විනාශයට හේතු වුණා. මං පුද්ගලිකව හිතන දේ ඔව් පිටරට ඉඳලත් අපිට උදව් කරන්න පුළුවන්. උදව් කරනකොට ඒගොල්ලෝ ගැඹුරු වැටහීමකින් තමයි මේ දේවල් කරන්න ඕනේ. මේකෙන් වෙන්නේ මොකද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ මේ රටවල් වල ඇත්තට. ඒගොල්ලන්ට ඒ කියන්නේ සම්බන්ධයක් තියෙනව වෙන්න පුළුවන්. right? ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මේ රටවල් මේ රටේ වෙච්ච දේවල් බලන්න මේ කැරලි කෝලහල නිසා කොච්චර මිනිස්සු මැරුණාද? කොච්චර මිනිස්සු හිංසාවට පීඩාවට ලක් වුණාද? කොච්චර මිනිස්සු අබ්බඝාතය වුණාද? ඒ වගේම තමයි කොච්චර මිනිස්සුලට අතහැරලා ගියාද? දක්ෂ මිනිස්සු. එතකොට ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මේ රට දියුණු කරන්න ඇත්තටම. මේ රටේ ඇයි දැන් ඒගොල්ලන්ට තමයි හොඳටම තේරෙන්න ඕනේ කියන්නේ කොච්චර මෝල්ඩ ක්‍රමයක්ද අපේ රටේ තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒකෙදි අපිට උදව් කළ යුත්තේ ප්‍රශස්ත විදියට, විනාශකාරී විදියට නෙමෙයි ඇත්තටම. ඉතින් මම හිතනවා අපිත් තියෙනවා ඒ කියන්නේ ඔය පාසල් අධ්‍යාපනයේ ඉඳලා කවදාකවත් අපිට ඉස්කෝලවල වල උගන්වන්නේ නෑ නේද? උගන්වන්නේ නෑ නේද සත්‍යගරුකභාවය ගැන? සත්‍යගරුක වෙන්න කියලා. ඒක ලොකු වටිනා දෙයක් නේ සත්‍යගරුකභාවය. සත්‍යගරුක මිනිසුන්ගේ සමාජයකට ලොකු පිළිගැනීමක් තියෙන. ජපානයේට තියෙන ලොකු වටිනාකමක් ඒක. ඒ කියන්නේ මේ මිනිස්සු සත්‍යගරුකයි කියන්නේ. දැන් අපිට කවදාකවත් අපේ පොඩි කාලේ සත්‍යගරුක ළමෙක් වෙන්න කියලා තියනවද නැහැ? අපිට උගන්වන්නේ නැහැ. දැන් ඒක මෙතන තමයි අපේ වටිනාකම. අපිට ඇත්තටම නූතන ලෝකයක මනුෂ්‍යයන් තුල තිබිය යුතු වටිනාකම් ගැන අපිට අවබෝධයක් නැහැ ඇත්තට. අපි හරි රළුයි පරුෂයි. දැන් උදාහරණ කියන්නේ කෝපයෙන් වුණත් මේ පාලකයෝ හොඳ නැහැ මම පිළිගන්නවා. කෝපයෙන් වුණත් බල්ලා පෙරේතයා තෝ බලාගනින් තොට ඉන්න දෙන්නේ මෙච්චරයි මොන මේවා පිටරට මිනිස්සු බැලුවා. කාගෙන් හරි ඇහුවම අර මොනවද කියන්නේ කියලා දැනගත්තම ඇති වෙන්නේ පිළිකුලක් නේ. අපි යම් සීලාචාර මට්ටමක් තියෙනවා. අපි බණින විදිය, අපි විවේචනය කරන විදිය, අපි කතා කරන විදිය. මට මතක් වුණා ඒ කියන්නේ දෙවෙනි කැරැල්ලේදී තිබුණා ජේ.ආර් මරමු කියලා මතකද? ජේ.ආර් මරමු කියලා පෝස්ට් එකක් රට මම පුදුම හිතුණා. මයි ගෝඩ් ඒ කියන්නේ මෙහෙම පෝස්ට් එකක් ගන්න පුළුවන්. ඒකට ඒකේ පේනවා අපි හරි අශීලාචාරයි කියලා. දැන් මම දැක්කේ නෑ අරගල භාෂාව රටේ ਵਿਚාරයට ලක් වෙනවා. ඒ කියන්නේ උකතුන් ඒගොල්ලොත් ඒ භාෂාවෙන්ම කතා කරා මිසක් ඒගොල්ලෝ කිව්වේ නෑ මේ தත්ත්වයට වැටෙන්න එපා කියලා. දැන් කල්පනා කරන්න ඕක වැඩපළවල් වලට ওই භාෂාව ගියොත්, ගමට ගියොත්, ගෙදරට ගියොත්, ගෙදර අම්මා තාත්තට කතා කරොත් එහෙම අඩෝ උඹ දැනගනි. පරයා පෙරේතයා කියලා මොකද්ද ඇති තත්ත්වය? මොකක් හරි ක්‍රමයක් රටක තියෙනවා. ඉතින් මේවෙන් ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඉන්න මිනිස්සු පරණාය හොඳයි කියන එක. පරණාය ඉවත් කරන්න ඕනේ ඊට වඩා හොඳ මිනිස්සු. හොඳ දේවල් ඇති කරලා. සීලාචාර. ඒ වටිනාකම් මේ කියන්නේ අපිට තියෙන්න ඕනේ. දැන් ඒ වගේම ආණ්ඩුව අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ ආණ්ඩුව කාරක සභා ක්‍රමයක් කරා යම් වෙනසක් කරන්න උත්සාහ කරනවා. මේක ඵලදායී තත්ත්වයකට එන්න පුළුවන් වේද? මෙහෙමයි මගේ උනන්දුව තියෙන්නේ ප්‍රතිසංස්කරණ. ඒ ප්‍රතිසංස්කරණ අතර ඔය කාරක සභා ක්‍රමය කියන එක මට නැහැ. මම ඒකට හේතුව කියන්නේ. කාරක සභා ක්‍රමයක් කියන එක ආවේ ඩොනමූර් ආණ්ඩු ක්‍රමයෙන්.
එතකොට ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ඕක අපිට හඳුන්වලා දුන්නේ මොකක්ද දන්නවද? ඩොනමෝර් වාර්තාව බලන්න එක කියනවා ලංකාවේ මිනිස්සු තාම ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන්න දන්නේ නැහැ දේශපාලකයෝ. ප්‍රජාතන්ත්‍රවාදයේ අපිට උගන්වන්න තමයි කාරක සභා ක්‍රමයක් එන්නේ. එතකොට කොහොමද දන්නවද ඒ කාලේ කියන්නේ 100ක් හිටියා කියලා පාර්ලිමේන්තුවේ. ඒ රාජ්‍ය සභාවේ. එතකොට පාර්ලිමේන්තුවනේ. ඒ 100 නම් ඒගොල්ලෝ ඒ කියන්නේ 107න් බෙදනවා. 7න් බෙදලා ඒ හැමෝටම කියන ඔයා කැමති කාරක සභාවක් ලකුණු කරන්න. ආර්ථික එක, කෘෂිකර්ම දෙක එහෙම දෙනවා ඔප්ෂන් එකක්. එතකොට හැමෝටම ආර්ථික හම්බ වෙන්නේ නැහනේ. ඉතින් එයාට දෙවෙනි ඔප්ෂන් එක හම්බ වෙනවා. ඒ විදිහට ගොඩවල් 7කට වැටෙනවා පාර්ලිමේන්තුව. එතකොට කියනවා ඒගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ ගොඩවල් 7 වෙන වෙනම රැස් වෙලා නායකයෙක් තෝරගන්න කියලා. ඒ නායකයා තමයි ඇමති. අර කියන එක තේරෙන්නේ. දැන් මේක ඇමති මණ්ඩලයක් ඉන්නවනේ. ඒ අස්සේනේ තව ඇමති මණ්ඩලයක් තෝරන්න යන්නේ. එතකොට අවුලක් මගේ. ගැටීමක් ඇති වෙනවා. ඔය ඉතින් මන් දන්නේ නැහැ මැනේජ් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒව නෙමෙයි වැදගත්. එයා කරන එයාගේ වටේ ඉන්න අය කරන දේවල් මේවා නෙමෙයි මං හිතන්නේ ලංකාවේ දැන් වැදගත් වෙන්නේ. එකක් මේ ගෙවුම් ශේෂ අර්බුදේ ජය ගන්න මොනවද කරන්න යන්නේ. දෙක තමයි මේ රාජ්‍යයේ සම්පූර්ණ කඩාවැටීමක් තියෙන්නේ, බිඳවැටීමක් තියෙන්නේ. සමාජ ක්‍රමේ විශාල කඩාවැටීමක්, බිඳවැටීමක් තියෙන්නේ. ඒවා ගොඩ ගැනීම සඳහා ඇති කරන්න යන ප්‍රතිසංස්කරණ මොනවද? ඒවා කොච්චර දුරකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවද? ඒවා කොච්චර අවංකද? ඒවා කොච්චර දුරකට ගැඹුරු විපර්යාසයකට ඉඩ හරින ඉඩ දෙන ප්‍රතිසංස්කරණද? මෙන්න මේ කාරණා තමයි රටේ අනාගතය තීන්දුව කරන වැදගත්ම කාරණා. මම මේ ආණ්ඩුවට පක්ෂ හෝ විපක්ෂ වෙන්නේ අන්න ඒ කාරණා මත. ඒව නැතුව අර පොඩි මෙයා මේමයි මෙයා පෝට්ටු වෙන්නේ නැතුව එයාට කවුද දැන් ආධාර කරන්නේ? ඉතින් පෝට්ටු වෙනුත් විතරක් නෙමෙයිනේ එයාට විරුද්ධ පක්ෂිත අපි දන්නේ නැහැනේ කවුද විරුද්ධ පක්ෂිනුත් ආධාර කරලා තියෙන්නේ. ඉතින් ඒක විකෘතියක් බැලුවම. නමුත් දැන් තියෙන අර්බුදයට මිනිහා ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් ලැබීම රටේ මං හිතනවා වාග්යක් කියලා. උතලට බැටි මූලෙක් ආවම මොකද්ද වෙන්නේ රටට? දැන් මෙයාට වඩා හොඳ කවුද? කියන්න පළපුරුදු. මෙයාට වඩා හොඳ නායකයෙක් අපි අතර ඉන්නවා කියලා කියන්න පුළුවන් නම් ඔව්. එහෙම නෑ මේක ඇත්තටම බොහොම ට්‍රිකි. ඒ කියන්නේ විද්‍යාවට හසුරවන්න ඕන දෙයක්. අත්දැකීම් අවශ්‍යයි සෑහෙන. අත්දැකීම් අවශ්‍යයි. ඒ වගේ මේ කියන්නේ තියුණු මනසක් තිබීම. හොඳ චෙස්කාරෙක් වෙන්න ඕනේ මං හිතන හැටි. හොඳ තියුණු විදියට මේ දෙක මේක දකින්න ඕනේ. සාමාන්‍ය බැලුවම විවේචනය කරන්න දේවල් තිබුණත් සමස්ත චිත්‍රයේ යම් ලොකු යහපත් තත්ත්වයක් තියෙනවා කියන එකයි මගේ මතය. බොහොම ස්තුතියි ඔබතුමා අප සමගින් මේ සාකච්ඡාවට සම්බන්ධයෙන් අපි නැවත සූදානම් මේ දේශපාලන තත්ත්වය වර්ධනය වෙනවත් සමග අනාගතයේදී මේ තත්ත්වය ගැන තවත් දේවල් කතා බහ කරන්නට. බොහොම ස්තුතියි ආවට. බොහොම ස්තුතියි.